අයිබෝවන් සුබ උදෑසනක් හැම දිනාටම 2021 අංක 18 දරන මුදල් පනතේ පළවෙනි කොටසෙන් අලුතෙන් පනවලා තියෙන ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද සහ ඒ සම්බන්ධයෙන් බදු අනුකූලතාවයේ දක්වන්නේ කොයි විදිහටද කියන එක තමයි අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට 2021 අංක 18 දරන මුදල් පනතේ පළවෙනි කොටස නීතියක් විදිහට එන්නට හේතු වන්නේ 2021 රජයේ අයවැය යෝජනාවලට අනුව 2021 රජයේ අයවැය යෝජනාවල තිබුණා ටැක්ස් පාඩන් එකක් ග්‍රාන්ට් කරලා යම්කිසි පුද්ගලයෙක් බදු සඳහා හෙළිදරව් නොකළ ආදායම් වත්කම් තියෙනවා නම් ඒවා ආයෝජනයේ සඳහා යොමු කරවලා පරණ බදු වගකීම් නිදහස් කරන්නට හැකි වෙන විදිහේ යෝජනාවක් තිබුණා. එතකොට ඒ යෝජනාව තමයි 2021 අංක 18 දරන මුදල් පනතේ පළවෙනි කොටස විදිහට නීතියක් වෙලා මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ නීතිය 2021 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා කතානායකවරයා විසින් අත්සන් කරලා නීතියක් විදිහට ඇවිල්ලා ඒක තමයි අපි මේ දැන් ක්‍රියාත්මක කරගෙන කරලා ඒ යටතේ බදු මුක්තිය ලබා දීමට කටයුතු කරන්නේ. එතකොට අපි මුලින්ම බලමු ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද ගෙවන්න පුළුවන් කාටද කියලා. පුද්ගලයන් විදිහට ගත්තොත් යම්කිසි පුද්ගලයෙකුට එකතු කළාගේ මත බදු පනතේ යටතේ හෙළිදරව් නොකළ බදු අය කළ හැකි සැපයුමක් එහෙම නැත්නම් ආදායම් බදු සඳහා ගත්තොත් ආදායමක් හෝ වත්කමක් තියෙනවා නම් ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා තමන් 2019 20 තක්සේරු වර්ෂය එහෙම නැත්නම් එකතු කළාගේ මත එහෙම නැත්නම් වැට් ගැන කතා කරොත් 2019 20 කාලේ කියන්නේ 2020 මාර්තු 31කින් අවසන් වන කාර්තුවට පෙර ඕනෑම කාර්තුවකට හෙළිදරව් නොකළපු බදු අය කළ හැකි සැපයුම්. ආදායම් බදු ගත්තොත් 2019 20 තක්සේරු වර්ෂය දක්වා සියලුම ආදායම් බදු වාර්තාවල හෙළිදරව් නොකළ ආදායම් හෝ වත්කම් වැට් ගත්තොත් 2020 මාර්තු 31කින් පෙර ඕනෑම කාර්තුවකට හෙළිදරව් කළ යුතුව තිබුණ එකතු කළ අගේ මත බදු සැපයීම්. ඒවා ඒ පනත්වල නියමයන් අනුව හෙළිදරව් නොකර ඉඳපු කෙනෙක් නම් එයාට තමයි මේ බද්ද අදාළ කරගැනීමේ හැකියාව තියෙන්නේ. පනතේ මෙතනින් එහාට අපි කතා කරන නීතිමය ප්‍රතිපාදන වලට යටත්ව. එතකොට පුද්ගලයා කියන්නේ කවුද කියන එක මේ පනතේම නිර්වචනය කරනවා. දේශීය ආදායම් පනත අනුව පුද්ගලයෙකු විදිහට හඳුනා ගන්නා ඕනෑම කෙනෙක් මේ පනත යටතේ පුද්ගලයෙක් විදිහට හඳුනා ගන්නවා. එතකොට මේ පුද්ගලයන් අතර ඉන්න පුළුවන් තනි පුද්ගලයන්, හවුල් ව්‍යාපාර, සමාගම් නොවන වෙනත් අස්තිත්වයන් ඕනෑම කෙනෙක් මේ සඳහා සුදුසුකම් ලබනවා. එතකොට ඒ පුද්ගලයන් අපි ওই විදිහට හඳුනාගත්තාම පනතින්ම කීප දෙනෙක්ව ඉවත් කරනවා. ඒ කියන්නේ ඒ ඕනෑම පුද්ගලයෙකුට බදු අය කළ හැකි සැපයුම් ආදායම් හෝ වත්කම් තිබුණාට ආදායම් බදු සඳහා හෝ වැට් සඳහා ඩික්ලෙයාර් නොකරපු ඩිස්ක්ලෝස් කරපු නැති දේවල් තිබුණාට ඒ පුද්ගලයා යම්කිසි විදිහකින් මේ පස්සේ කතා කරන 54 යටතේ ඉන්වෙස්ටිගේෂන් එකකට එහෙම නැත්නම් නීතිමය කටයුත්තකට ඉන්වෙස්ටිගේෂන් එකෙන් පස්සේ සිදුවෙන නීතිමය කටයුත්තකට යටත් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන දඬුවම් ලැබිලා තියෙනවා නම් ඒ පුද්ගලයාට හැකියාවක් නැහැ මේ පනත යටතේ මුක්තිය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන්න. මේ පනත් 4 විදිහට මනි ලොන්ඩරින් ඇක්ට් එක තියෙනවා. ඊපස්සේ ටෙරරිස්ට් ෆයිනෑන්ස් ඇක්ට් එක තියෙනවා, බ්‍රයිබරි ඇක්ට් එක තියෙනවා, නාකෝටික් ඩ්‍රග්ස් ඇන්ඩ් ඒ ඇක්ට් 4 තියෙනවා. එතකොට ඒ ඇක්ට් 4 යටතේ යම්කිසි පුද්ගලයෙක්
ඉන්වෙස්ටිගේෂන් එකක් සිදු වෙනවා නම් යම් කිසි පුද්ගලයෙකුට එරෙහිව ඒ වගේම ඒ අයට නීතිමය ක්‍රියාමාර්ග දැනට අරගෙන තියෙනවා නම් හෝ නීතිමය ක්‍රියාමාර්ග අරගත්තට පස්සේ වරදකරු වෙලා තියෙනවා නම් ඒ අයට හැකියාවක් නැහැ මේ පනත යටතේ ඩෙක්ලරේෂන් එකක් කරලා ප්‍රකාශයක් කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කරලා බදු මුක්තිය ලබා ගැනීමේ හැකියාව ඒ පුද්ගලයන්ට නැහැ. ඒ වගේමයි දැන් මේ කියන පුද්ගලයන්ට මේ හිමිකම ලැබුණාම ඒ හිමිකම ලැබෙන ප්‍රමාණයෙන් කොටසකුත් ඉවත් වෙනවා. ඒ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළාගේ මත බදු සඳහා එහෙම නැත්නම් ආදායම් බදු සඳහා එහෙම නැත්නම් betting and gaming levy or stamp duty කියන ඒ දැනට පරිපාලනය වෙන ඒ කියන්නේ 2020 ජනවාරි 1 වෙනිදාට පෙර අහෝසි නොවන දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පරිපාලනය වෙන ප්‍රධාන බදු වර්ග 4 තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ බදු වර්ග 4 තුල යම්කිසි විදිහකින් පුද්ගලයෙකුට තක්සේරුවක් නිකුත් කරලා තියෙනවා නම් ඒ තක්සේරුවේ ප්‍රමාණය ඔහුට හැකියාවක් නැහැ මේ අර්ථේ ඩික්ලෙයාර් කරලා ඉමුනිටි ලබා ගන්න. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ පුද්ගලයාව මෙතනින් අයින් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතමු මම මේ උදාහරණයකින් පැහැදිලි කරොත් යම්කිසි පුද්ගලයෙකුට තියෙනවා නම් ආදායම් බදු සඳහා හෙළිදරව් නොකළ මුදල් ප්‍රමාණයක් රුපියල් මිලියන 10ක් අපි හිතමු දෙපාර්තමේන්තුවට අනාවරණ තොරතුරු අනාවරණය වීම මත තක්සේරුවක් සඳහා සලකලා බලලා තියෙන රුපියල් මිලියන 3 නම් ඒ මිලියන 3 දක්වා මෙහි බදු මුක්තිය ඉල්ලා සිටින්න ඒ පුද්ගලයාට හැකියාව නැහැ. හැබැයි බදු ගෙවන්නා දන්නවා තමන් ගාව කොච්චර ප්‍රමාණයක් හෙළිදරව් නොකරපු ප්‍රමාණයක් නිවැරදිව තියෙනවද කියන එක. එතකොට මිලියන 10ක් තියේදී 3යි නම් තක්සේරුවක් සඳහා සලකා බලලා තියෙන. ඉතුරු මිලියන 7 ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා මේ සඳහා ඩික්ලෙයාර් කරලා ඊට පස්සේ මේ ඩෙක්ලරේෂන් එකකින් පසු නිකුත් කරන ඇක්සෙප්ටන්ස් එක මත බදු මුක්තිය සඳහා හිමිකම් කියන්නේ. එතකොට පුද්ගලයන් විදිහට ගත්තහම සරලව ගත්තොත් එකතු කළාගේ මත බදු ආදායම් බදු සඳහා හෙළිදරව් නොකළ ආදායම් වත්කම් සහ බදු අය කළ හැකි සැපයීම් තියෙන්න ඕන. ඒ සැපයීම් තිබුණ පුද්ගලයන්ගෙන් අර මම කියපු 54 යටතේ ඉන්වෙස්ටිගේෂන් එකට යටත් වෙච්ච එහෙම නැත්නම් නීතිමය කටයුතු ආරම්භ කරපු දඬුවම් ලැබපු කෙනෙක් නොවන අයගේ තක්සේරු 2021 සැප්තැම්බර් 15 දිනට තක්සේරු නිකුත් නොකරපු කොටස් තියෙන ඕනම කෙනෙකුට මූලික වශයෙන් මේ සඳහා හිමිකම් පෑමේ හැකියාව තියෙනවා. හැබැයි හිමිකම් පෑමේදී ඉදිරි වගන්තිය අදාළ වෙනවා. අපි ඒක ඊළඟට කතා කරලා බලමු. එතකොට මේ tax on voluntary disclosure එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද ගෙවලා මේ බදු සහනය එහෙම නැත්නම් මේ බදු මුක්තිය ලබා ගැනීම සඳහා ඔබ ඉටු කරන්න ඕන කරුණු මම ප්‍රධාන කොටස් 4කට බෙදලා තියෙනවා. ඒක තමයි පනත බලාපොරොත්තු වෙන පනතේ ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව ඔබ ඉටු කරන්න ඕන කරුණු. පළවෙනි එක තමයි පනතේ කියලා තියෙනවා ආයෝජන අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න ඕන කියලා. මම අර කලින් කිව්වා වගේ බජට් අයවැය යෝජනාවලත් තිබුණේ ආයෝජනය කරන අයට තමයි මේ බදු මුක්තිය ලබා දෙන්න ටැක්ස් පාර්ට්නර් එක ග්‍රාන්ට් කරන්න කියලා. එතකොට ඒ නිසා මේ පනතේ තියෙනවා ආයෝජන නියමයන්. එතකොට ඒ ආයෝජන නියමයන් සඳහා ඔබ අනුකූලතාවය දක්වන්න ඕන. ඊට පස්සේ මේ බද්ද ගණනය කරන්න ඕන. ඊට පස්සේ ගණනය කරපු බද්ද ගෙවීම් කරන්න ඕන. ගෙවීම් කරලා ප්‍රකාශයක් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඕන. එතකොට යම්කිසි කෙනෙක් මේ සඳහා හිමිකම් පානවා නම් මම අර කලින් පැහැදිලි කරපු නීතිමය නීතියට යටත්ව මේ කියන කරුණු 4 ඉෂ්ට කරලා ඊට පස්සේ තමයි ඩෙක්ලරේෂන් එක ලබා දෙන්න ඕන. එතකොට ආයෝජන අවශ්‍යතාවයන් ගැන කතා කරනකොට වැදගත් වෙන නිර්වචනයන් තමයි මම ඊගාවට පැහැදිලි කරන්නේ. මොකද ආයෝජන අවශ්‍යතාවයන් ඔබ ඉෂ්ට කරද්දී ඒ වගේම බදු අය කළ හැකි සැපයීම් ආදායම් ගැන කතා කරපුවාම ඊළඟ අවස්ථාව තමයි වත්කම්. මොකද ආදායම් බදු පනතේ 2019 20
දක්වා තක්සේරු වර්ෂවලට හෙළිදරව් නොකරපු වත්කම් තමයි ඔබ ඩික්ලෙයාර් කරන්නේ. එතකොට අපි බලමු මොනවද මේ වත්කම් කියන එක පනතේ කියලා තියෙන්නේ කොයි විදිහටද කියලා. එතකොට වත්කම් සඳහා අන්තර්ගත වෙනවා මුදල් සහ නිශ්චල හෝ චංචල දේපල. එතකොට නිර්වචනයේ තවදුරටත් පැහැදිලි කිරීම සඳහා වත්කම් ගොඩට බැංකු වල තියෙන ශේෂයන්, මූල්‍ය උපකරණ, කොටස්, ඩෙරිවේටිව්ස්, භාණ්ඩාගාර බිල්පත්, කාලීන තැන්පතු, ස්ථිර තැන්පතු ඔය වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. ඒ වත්කම් ඇතුලේ තියෙන්න පුළුවන් අස්පෘශ්‍ය වත්කමක්, intangible asset එකකුත් තියෙන්න පුළුවන්. හැබැයි ඒ intangible asset එක ව්‍යාපාරයේ තුලින් ක්‍රියේට් වෙච්ච, නිර්මාණය වෙච්ච අස්පෘශ්‍ය වත්කමක් නොවෙන්න ඕන. අනිවාර්යෙන් අස්පෘශ්‍ය වත්කමක් ඔබ වත්කම් යටතේ ඩික්ලෙයාර් කරනවා නම් ඒක වෙනත් කෙනෙකුගෙන් මිලදී ගත්ත අවස්ථාවක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු ට්‍රේඩ් නේම් එකක් වගේ දෙයක් නම් ඒ ට්‍රේඩ් නේම් එක ඔබ වෙන කෙනෙකුගෙන් මිලදී අරගෙන තියෙනවා නම් ඒක වත්කමක් විදියට සලකනවා මේ පනතේ වගන්ති වල ක්‍රියාකාරීත්වය සඳහා. එතකොට මුදල් කියන දේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්ම පනත නිර්වචනයක් සපයනවා. දේශීයව භාවිතා වන ශ්‍රී ලංකාවේ රුපියල හෝ විදේශ මුදල් තමයි ඒ සඳහා අදාළ වෙන්නේ. එතකොට මේ මුදල් ලංකාවේ තියෙන්නත් පුළුවන්, විදේශයක තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ චංචල දේපල යටතට රත්තරන්, මුදල් හැර රන් ඇතුළත්ව වෙනත් ඕනෑම චංචල දේපලක් අදාළ වෙනවා. ඊට පස්සේ නිශ්චල දේපල වලට තියෙන්නේ ඇත්තටම include definition එකක්. ඒ කියන්නේ මෙතෙන්ට limit වෙන්නේ නැහැ. එතකොට මෙතන definition එකේ නැහැ land කියන එක. හැබැයි මෙතන තියෙන්නේ ගොඩනැගිලි සහ ඉදි කරගෙන යන ගොඩනැගිලි. එකෙන් කියවෙන්නේ නැහැ ඉඩම් නිශ්චල දේපලක් විදිහට සලකන්නේ නැහැ කියලා. ඒ නිසා ඉඩමුත් අපි නිශ්චල දේපලක් විදිහට තමයි සලකන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් මොනවද කියලා. පළවෙනිම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය තමයි මම කතා කරපු ආයෝජන අවශ්‍යතාවය. එතකොට පනතේ තුන්වෙනි වගන්තියෙන් කියනවා යම්කිසි පුද්ගලයෙක් මේ සඳහා දායකත්වයේ ලබා දෙනවා නම් දායකත්වයේ ලබා දීලා ඩෙක්ලරේෂන් එක කළා ඉමුනිටි බලාපොරොත්තු වෙනවා නම් ආයෝජනය කරනවා කියන දේ අත්‍යවශ්‍ය කරුණක්. එතකොට මේ පුද්ගලයාට තියෙන හෙළිදරව් නොකළ බදු අය කළ හැකි සැපයුම්, හෙළිදරව් නොකළ ආදායම් හෝ වත්කම් වලට සමාන මුදලක් මේ කියපු ආයෝජන අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා පාවිච්චි කරන්න ඕන. පළවෙනියටම අපි මේක කොටස් දෙකකට බෙදමු. එකක් තමයි 2021 සැප්තැම්බර් 15ට මුදල් විදිහට තියෙන වත්කම්. එතකොට යම්කිසි කෙනෙකුට තමන් හෙළිදරව් නොකරපු ආදායම මුදල් විදිහට තියෙන්න පුළුවන්. ඒක මුදල් විදිහට පවත්වගෙන ඇවිල්ලා දේශීය හෝ විදේශීය මුදල් විදිහට 2021 සැප්තැම්බර් 15 දවසට තියෙන්න පුළුවන්. එතකොට පනතෙන් කියනවා මේ මුදල් කොයි විදිහටද ඔබ ආයෝජනය කරන්න ඕන කියලා. මේ මුක්තිය සඳහා හිමිකම් පෑමේ හැකියාව තියෙන 2022 මාර්තු 31 දක්වා පමණයි. එතකොට 2022 මාර්තු 31ට පෙර, ඒ කියන්නේ 2022 මාර්තු 30 දින හෝ ඒ දිනට පෙර මේ කියන ආයෝජන අවශ්‍යතාවයන් ඔබ ඉෂ්ට කරන්න ඕන. මේ සඳහා හිමිකම් පෑමට ඉදිරිපත් වෙනවා නම්. එතකොට මුදල් තියෙන කෙනෙකුට මේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් ආයෝජන ප්‍රභවයන් වන්නේ පළවෙනියටම ලංකාවේ වාසික සමාගමකින් නිකුත් කරපු කොටස් වල ඔබට මේ මුදල් ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම් කර සඳහාත් ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත කරන ලද ඕනෑම ණය පත්‍රයක්, ඒ කියන්නේ ඩිබෙන්චර්ස්, ඩෙට් සිකියුරිටිස් වගේ දේවල් වල ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කියන අවස්ථා තුනම ශ්‍රී ලංකාව තුල වෙනවා. ඊට පස්සේ ඒ සිකියුරිටිස් ලංකාව තුල වෙනවා. ඒ වගේම 2021 සැප්තැම්බර් 15ට පස්සේ තිබ්බ මුදල් පුළුවන් ශ්‍රී ලංකාව තුල
නිශ්චල හෝ චංචල දීපලක් මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතිනම් ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි ඒ තියෙන මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමක තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. මෙතන බැංකු ගිණුමක් කියන එක සම්බන්ධයෙන් පනතේ නිර්වචනයක් තියෙනවා. ඒ කියන්නේ 1988 අංක 30 දරන බැංකු පනත යටතේ එස්ටැබ්ලිෂ් කරපු බැංකුවක තමයි මේ බැංකු ගිණුම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තමයි මේ බැංකු ගිණුම තිබීම අවශ්‍ය වෙන්නේ. ඒතකොට 2021 සැප්තැම්බර් 15ට තිබුණ මුදල් නම් ඔබට තියෙන්නේ අර undisclosed taxable supply income විදිහට ඒක මේ කියන විදිහේ ආයෝජනයන් සඳහා ඔබට යොදන්න වෙනවා ඩෙක්ලරේෂන් එක දීමට පෙර. එතකොට 2021 සැප්තැම්බර් 15ට මුදල් තිබුණ අයට ඒ විදිහේ ආයෝජනයන් පනතින් යෝජනා කරද්දී 2021 සැප්තැම්බර් 15ට මේ කියන ආයෝජනයන් වල දැනටමත් ආයෝජනය කරලා ඉවර නම් ඒ අයට අවශ්‍යතාවයක් නැහැ නැවත ආයෝජනය කරන්න හෝ අර තිබුණ වත්කම් විකිණීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ හෙළිදරව් නොකරපු ආදායම බදු අය කළ හැකි සැපයුම ශ්‍රී ලංකාවේ වාසික සමාගමකින් නිකුත් කරපු කොටස් වල එහෙම නැත්නම් රජයේ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේ ගනුදෙනු වෙන debt securities වල ආයෝජනය කරලා තියෙනවා නම් දැනටමත් ඒ වත්කම් සියල්ල ඒ විදිහටම ඔබට පුළුවන් ඩෙක්ලරේෂන් එකක් කරන්න. ඊට පස්සේ මෙතන වෙනස වෙන්නේ චංචල හෝ නිශ්චල දීපල 2021 සැප්තැම්බර් 15ට පෙර අත්පත් කරගෙන තියෙනවා නම් ඒ අත්පත් කරගෙන තියෙන චංචල හෝ නිශ්චල දීපල ශ්‍රී ලංකාවේ තියෙන්නත් පුළුවන් ශ්‍රී ලංකාවෙන් පිටත තියෙන්නත් පුළුවන්. එතකොට ඒ ශ්‍රී ලංකාවෙන් පිටත තියෙනවා නම් ඔබට චංචල හෝ නිශ්චල දීපලක් ඒ දීපලත් ඒ විදිහටම මේ සඳහා ඩික්ලෙයාර් කරන්න පුළුවන්. ඒවා උපලබ්ධි කරලා මුදල් ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකාවෙන් පිටත චංචල හෝ නිශ්චල දීපල තිබුණා කියලා. එතකොට ශ්‍රී ලංකාවේ අයටත් ඒ විදිහමයි. ඔබට තියෙනවා නම් යම්කිසි නිශ්චල හෝ චංචල දීපලක් මම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරා මොකද්ද චංචල දීපලක් නිශ්චල දීපලක් කියන්නේ කියලා. ඒ දීපල ඒ විදිහටම ඩික්ලෙයාර් කිරීමේ හැකියාව තියෙනවා වෙනසකින් තොරව. එහෙම නැති ඕනෑම අවස්ථාවක ඒ මුදල් බැංකු ගිණුමක තියෙනවා නම් මේ බැංකු ගිණුමේ ශේෂය ඔබට ඩික්ලෙයාර් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී කිසිදු වෙනසක් කිරීමේ අවශ්‍යතාවයක් පැනලා ගියේ නැහැ. 2021 සැප්තැම්බර් 15ට මේ කියන වත්කම් විදිහටම තියෙනවා. ඊට පස්සේ අපි බලමු ප්‍රායෝගිකව මේ ආයෝජන සම්බන්ධයෙන් ආපු ගැටලු කීපයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් පබ්ලිෂ් කරලා තියෙන එක්ස්ප්ලනේටරි නෝට් එකේ අපි කියලා තියෙනවා මේ කරුණු සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් කොයි විදිහටද ඔබ කටයුතු කරන්න ඕන කියලා යම්කිසි කෙනෙකු පුද්ගලයෙකුට දේශීය හෝ විදේශීය මුදල් තියෙනවා නම් 2021 සැප්තැම්බර් 15ට මම පැහැදිලි කරා ඔබට ඒ මුදල් ආයෝජනය කරන්න පුළුවන් විදිහ. එතකොට ඒක එක විදිහක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන බැංකු ගිණුමක තැන්පත් කරන එක. එතකොට ඒ විදිහට තැන්පත් කරනවා නම් ඒ තැන්පත් කිරීමේදී මහ බැංකුව විසින් ප්‍රකාශ කරලා තියෙන නීතිමය විධිවිධාන ඒ සඳහා අදාළ වෙනවා. හැබැයි ඩිපොසිට් ස්ලිප් එකේ පුළුවන් ඒ ඩිපොසිට් එක කරන පුද්ගලයාට සටහන් කරන්න මේ කියන ඩිපොසිට් එක කරන්නේ 2021 අංක 18 දරන මුදල් පනතේ කර්තව්‍යයන් සඳහා කියලා. ඒ කියන්නේ ඔබ ඩිපොසිට් එක කරන ස්ලිප් එකේ deposit is made under the Finance Act number 18 of 2021 කියලා සටහන් කිරීම කරන්නට හැකියාව තියෙනවා. ඊට පස්සේ විදේශයකදී ඔබ 2021 සැප්තැම්බර් 15ට නිශ්චල හෝ චංචල දීපල අත්පත් කරගෙන තියෙනවා නම් ඒක ඒ විදිහටම ඩික්ලෙයාර් කරන්න පුළුවන් කියලා මම පැහැදිලි කරා. හැබැයි ඔබට විදේශයක තියෙන මුදල් නම් එහෙම නැත්නම් විදේශයක බැංකු ගිණුමක නම් ඔබේ මුදල් තියෙන්නේ ඒ විදේශයන් වල තියෙන මුදල් හෝ බැංකු ගිණුම් වල තියෙන මුදල්
ශ්‍රී ලංකාවට අරන් එන්න ඕන. ඒ ගෙනාවට පස්සේ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමක එහෙම නැතිනම් මම කලින් කතා කරපු ඕනෑම ආයෝජන ප්‍රභවයක ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මුදල් ගෙනල්ලා බැංකු ගිණුමක දැමීමම නෙමෙයි අවශ්‍යතාවය. ඔබට පුළුවන් ඒවා කොටස් මිලදී ගන්න, එහෙම නැත්නම් ට්‍රෙෂරි බිල්, ට්‍රෙෂරි බොන්ඩ් ගන්න උනත් යොදවීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් චංචල හෝ නිශ්චල දීපලක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ එකක්වත් නැත්නම් අනිවාර්යෙන් බැංකු ගිණුමක ඒ ගෙනාව මුදල් තැන්පත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දෙවැනි අවශ්‍යතාවයේ විදිහට මම හඳුනගන්නේ බද්ධ ගණනය කිරීම. එතකොට පළවෙනියටම අපි පුද්ගලයෝ හඳුනගත්තා කවුද මේ සඳහා දායක වෙන්න පුළුවන් පුද්ගලයන් කියලා. ඒ පුද්ගලයෙක් විදිහට ඔබ හඳුන ගැනීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබට තියෙන undisclosed taxable supply income හරි ඒ asset පනතේ තුන්වෙනි වගන්තියට අනුව ආයෝජනය කිරීම එහෙම නැත්නම් බැංකුවක තැන්පත් කිරීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ කියන අවස්ථා සම්පූර්ණ කරපු කෙනෙකුට පුළුවන් මේ සඳහා පනවලා තියෙන 100ට එකක බද්ධ ගෙවන්න. එතකොට බද්ධ ගෙවීම සඳහා කරුණු දෙකක් තමයි වැදගත් වෙන්නේ. එක පළවෙනි දේ තමයි මුදලින් ඔබට ඒ වත්කම තියෙනවා නම් ඒ කියන්නේ බැංකු ගිණුමක් වගේ අවස්ථාවක ඒ ප්‍රමාණය මත 100ට එකක බද්දක් ගෙවන්න ඕන. ඊට අමතරව නිශ්චල හෝ චංචල දේපල විදිහට නම් ඔබට තියෙන ඔබේ ආයෝජන ඒ ඔබ ඩෙකරේෂන් එක කරන්න ආසන්න දිනයක වෙළඳපළාගේ අරගෙන ඒ වෙළඳපළාගේ මත තමයි 100ට එකක් ගෙවන්න ඕන. අපි හිතමු ඔබට තියෙන්නේ ඩික්ලෙයාර් නොකරපු අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් නොකරපු ඉඩමක් නම් ඒ ඉඩම 2021 සැප්තැම්බර් 15ට පෙර අත්පත් කරගත්ත ඉඩමක් නම් ඔබට දැන් සිද්ධ වෙනවා ඒකේ වෙළඳපළාගේ අරගෙන ඒ වෙළඳපළාගේට 100ට එකක බදු ප්‍රමාණයක් ගෙවන්න. අපි හිතමු ඔබට තියෙන්නේ බැංකු ගිණුමක ශේෂයක් නම් ඒ සම්බන්ධයෙන් කරන්න ඕනේ. මේ බැංකු ගිණුමේ ශේෂය තමයි ඔබගේ වත්කම වෙන්නේ. ඒ මත 100ට එකක බද්දක් තමයි ඔබගේ බදු වගකීම් විදිහට ගණනය කරන්න ඕන. ඊට පස්සේ මේ ගෙවන බද්ද කිසිම විදිහකින් ආපසු ගෙවීමක් විදිහට ඔබට ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ වගේම ආදායම් බදු සඳහා හෝ වෙනත් බද්දක් සඳහා බදු බැරක් විදිහට ලබා ගැනීමේ හැකියාව නැහැ. ඒ වගේම ආදායම් බදු සඳහා මේ කරපු වියදමක් විදිහට ඉල්ලා සිටීමේ හැකියාවක් නැහැ තමන්ගේ ආදායම් බදු වගකීම ගණනය කිරීමේදී. තුන්වෙනි අවශ්‍යතාවයේ විදිහට මම හඳුනගන්නේ මේ සඳහා ගණනය කරපු බද්ද ගෙවීම කරන්නේ කොයි විදිහටද කියන එක පනත කියන්නේ කොමසාරිස් ජෙනරාල් වරයාගේ උපදෙස් අනුව සිදු වෙන්න ඕන කියලා. එතකොට මේ සම්බන්ධයෙන් ගයිඩ්ලයින් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පබ්ලිෂ් කරලා වෙබ් එකේ තියෙනවා දැනට. ඒකේ තියෙන කරුණු ගැන මතක් කරොත් ඔබට මේ සඳහා දායකත්වයේ ලබා දෙන අය පුද්ගලයන් අතර ඉන්න පුළුවන්. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ටින් නම්බර් එකක් අරගත්ත ලියාපදිංචි වෙච්ච පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ වගේම ලියාපදිංචිය ලබා නොගත් අය ඉන්න පුළුවන්. එතකොට ලියාපදිංචි ලබා ගත්ත අයට ප්‍රශ්නයක් නැහැ. ඒ ටින් නම්බර් එකටම තමන්ගේ ගෙවීම කරන්න පුළුවන්. ලියාපදිංචිය ලබාගෙන නැති ඕනෑම කෙනෙකුට මේ සම්බන්ධයෙන් ටින් නම්බර් එකක් ගන්න වෙනවා. එතකොට ටින් නම්බර් එක ඔබට පහසුවෙන්ම අපේ e-service එක හරහා එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශ්‍රී කොළඹ කාර්යාලය නැත්නම් ප්‍රාදේශීය කාර්යාලවල රෙජිස්ට්‍රේෂන් ෆෝම් ලබා දීලා ටින් නම්බර් එක ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ රෙජිස්ට්‍රේෂන් එක කරන අවස්ථාවේදී ඔබට දැන් විශේෂයෙන් තනි පුද්ගලයන්ට රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ෆිල් කරද්දී තමන්ගේ ආදායම් ප්‍රභවය මොකක්ද කියලා සටහන් කරන්න තියෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙකුට තවදුරටත් බදු වගකීමක් එන කෙනෙක් නම් බොහෝ විට 2020 අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ බදු වගකීමක් එන කෙනෙක් නම් එයාට පුළුවන් තමන්ගේ ප්‍රභවය සටහන් කරන්න මොකක්ද කියන එක. ඒ වගේම තමන් කැමති නම් ඒ ප්‍රභවය සටහන් කරන්න පුළුවන්. හැබැයි එහෙම නැති කෙනෙකුට මේ ආදායම උපයාගත් ප්‍රභවය සටහන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට පුළුවන් අද කියන තැන ටික් කරලා ඒ රෙජිස්ට්‍රේෂන් එක
ලබා ගැනීමේ හැකියාව ඒ අයට ලබා දීලා තියෙනවා. එතකොට බදු සඳහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ එක් බදු වර්ග සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වෙනවා. හැබැයි මේ අවශ්‍යතාවය තියෙන අය විතරයි ඒකට අනුකූලතාවය දක්වන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට ටැක්ස් ටින් නම්බර් එකක් ගත්ත පළියට ඉදිරියට ආදායම් බදු වගකීමක් ඉදිරියට එකතු කළාගේ මත බදු සඳහා ලියාපදිංචියක් අවශ්‍ය නොවෙනවා නම් ඒ පනත්වල තියෙන නීතිමය පසුබිම අනුව දේශීය ආදායම් පනතේ කියන්නේ බදු අය කළ හැකි ආදායමක් තියෙන කියන්නේ බදු ගෙවීමක් තියෙන අයට තමයි රිටර්න් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා තමයි රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඕන කියලා. එතකොට මේ tax on voluntary disclosure payment එක කරන කෙනෙකුට ඉදිරි ආදායම් බදු වගකීමක් එන්නේ නැතිනම් මේ අයට අවශ්‍ය නැහැ බදු වර්ග සඳහා ලියාපදිංචි වෙන්න. ඒ වගේම එකතු කරාගේ මත බද්දට ලියාපදිංචි වෙනවා නම් ඒ සඳහා කටයුතු කරන්නත් ඕන මේ පනතේ විධිවිධාන අනුව. එතකොට ඒ අවශ්‍යතාවයන් ඔබට එන්නේ නැතිනම් ඔබට පුළුවන් මේ බදු වර්ග සඳහා ලියාපදිංචි නොවි ටින් නම්බර් එක විතරක් ලබාගෙන ඒ ටින් නම්බර එක ඔස්සේ ගෙවීම කරන්න. එතකොට අර බදු වර්ග සඳහා ලියාපදිංචිය අවශ්‍ය වෙනවා නම් 2020 අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ එක් බදු වර්ග සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඔබට තියෙනවා. ඊට පස්සේ ඒ ටින් නම්බර් එක අරගෙන ටින් නම්බර් එක යූස් කරලා තමයි බද්ද ගෙවන්න ඕනේ. එතකොට බද්ද ගෙවීම සඳහා ඔබට ලබා දීලා තියෙන ක්‍රමය වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරුදු ගෙවීම් පත්‍රිකාව. මේක ඇත්තටම මැනුවල් සිස්ටම් එකකින් යන ගෙවීමක් නිසා ඔබට පේමන්ට් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට ඔටෝ පේමන්ට් ට්‍රාන්ස්ෆර් මෙතඩ් එක හරහා ගෙවීම් කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙවීම් පත්‍රිකා ලබාගෙන ගෙවීම් පත්‍රිකාව පිරවීමෙන් තමයි බදු ගෙවීමේ හැකියාව තියෙන්නේ. එතකොට ගෙවීම් පත්‍රිකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තියෙන ශාඛාව හෝ වෙනත් ඕනෑම ශාඛාවකින් ගෙවීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගෙවීම් පත්‍රිකාවේ tax type code එක විදිහට 28 අංකය යොදන්න ඕන. ගෙවීම් ගෙවීම සඳහා period code එක විදිහට 22000 ගෙවම payment එකේ category එක විදිහට sales payment එකක් විදිහට S අකුර යොදන්න ඕන. ඊට පස්සේ අනිකුත් විස්තරවල තියෙන payment voucher code එක මේ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. අනිකුත් විස්තරවල තියෙන්නේ ඔබගේ නම ලිපිනය, ගෙවන amount එක වගේ විස්තර ඔබ පුරවලා ඕනෙම ලංකා බැංකු ශාඛාවකින් මේ ගෙවීම කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ බද්ද ගණනය කරපු ප්‍රමාණයට ගැලපෙන විදිහට අර මම කිව්වා මාකට් වැලියු එකටද කොහොමද ගෙවන්නේ කියලා ඒ ප්‍රමාණය මත 100ට එකක ප්‍රමාණයක් ගණනය කරලා ඒ බද්ද තමයි මේ වෙලාවේ ගෙවීමේ අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකන් අපි පැහැදිලි කරපු ප්‍රකාශය කරන්න කලින් කොයි විදිහටද ඔබ ඒ කටයුතු කරන්න ඕන කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මේ සඳහා ඔබට හිමිකම තියෙන්නේ යම්කිසි පුද්ගලයෙකුට එකතු කළාගේ මත බදු සඳහා හෙළිදරව් නොකරපු බදු අය කළ හැකි සැපයුම් තියෙන ආදායම් බදු සඳහා ආදායම් හෝ වත්කම් තියෙන පුද්ගලයෙක් 2020 මාර්තු 31 දිනෙන් අවසන් වන තක්සේරු වර්ෂයට හෝ බදු කාල පරිච්ඡේදයට. එතකොට මේ ප්‍රමාණයන් ඔබට සිද්ධ වෙනවා මේ පනතේ 3 වෙනි වගන්තියේ මම දැන් පැහැදිලි කරගෙන ආපු ආයෝජනවල එහෙම නැතිනම් බැංක් ඩිපොසිට් වල ඩිපොසිට් කරන්න ඊළඟ අවශ්‍යතාවයේ විදිහට ඊට පස්සේ ඒ ආයෝජනවල වෙළඳපළගේ එහෙම නැත්නම් ඩිපොසිට් වල ප්‍රමාණය මත 100ට එකක බද්දක් ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද එහෙම නැත්නම් tax on voluntary disclosure tax එක 100ට එකක ප්‍රමාණයක් ගෙවීම කරන්න ඕන. ඊට පස්සේ පුළුවන් ඔබට ඩෙක්ලරේෂන් එකක් ප්‍රිපෙයාර් කරලා දෙපාර්තමේන්තුවට ලබා දෙන්න. ඩෙක්ලරේෂන් එක ෆෝමැට් දෙකකින් තියෙනවා. තනි පුද්ගලයන් සඳහා ඉන්ඩිවිජුවල් ඩෙක්ලරේෂන් එකක් විදිහට අස්තිත්වයන් තනි පුද්ගලයන් නොවන ඕනෑම වෙනත් ආයතන, ඒ කියන්නේ හවුල් ව්‍යාපාර සමාගම් ඇතුළු අනිකුත් ආයතන වලට අදාළ වෙන්නේ entity declaration එක. එතකොට ඒ ඩෙක්ලරේෂන් එක තමයි ඔබ පුරවලා ලබා දෙන්න ඕන. එතකොට ඒ ඩෙක්ලරේෂන් ෆෝම්ස් වල ආකෘතියත් 2021 අංක 18 දරන මුදල් පනතේම සඳහන් වෙලා තියෙනවා.
ආකෘතිය සපයලා තිනවා. එතකොට මේ ආකෘතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඔබට පහසුව සඳහා නැවත ප්‍රිපෙයාර් කරලා පබ්ලිෂ් කරලා තියෙනවා වෙබ්සයිට් එකේ. එතකොට ඔබට පුළුවන් පහසුවෙන් මෙය ඩවුන්ලෝඩ් කරලා ඒකම පුරවන්න යොදා ගන්න. එහෙම නැතිනම් ඔබට පුළුවන් ඒ පනතේ තියෙන ඩෙකරේෂන් එක ප්‍රිපෙයාර් කරලා ලබා දීමේ හැකියාවක් තියෙනවා. අර අපි පබ්ලිෂ් කරපු ඩෙකරේෂන් ෆෝම් එකම විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය නම් ඒ ඩෙකරේෂන් ෆෝම් එකේ ආකෘතිය ඔස්සේ ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු හතරවෙනි අවශ්‍යතාවයේ විදිහට මම කතා කරපු ප්‍රකාශය කරන්නේ කොයි විදිහටද කියලා. ප්‍රකාශය කිරීම සඳහා අවසාන දිනේ විදිහට පනතෙන් ලබා දීලා තියෙන්නේ 2022 මාර්තු 31 දවස තමයි. එතකොට ඔබ මේ මම කලින් සඳහන් කරන් ආපු ව්‍යවස්ථාපිත අවශ්‍යතා ඉටු කරලා ඉවර වෙලා 2022 මාර්තු 31ට පෙර ඔබගේ ඩෙක්ලරේෂන් එක ලබා දෙන්න ඕන. ඒ ඩෙක්ලරේෂන් එක දෙන අවස්ථාවේදී ප්‍රධාන ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් තමයි ඔබ මේ සඳහා හෙළිදරව් කරන වත්කමේ අයිතිය අත්පත් කරගත් දිනය පිරිවැය හෝ වෙළඳපළ අගය කියන කරුණු තුන තහවුරු කරන ලේඛන ඔබේ ඩෙක්ලරේෂන් එකත් එක්ක කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කරලා තියෙන ගයිඩ්ලයින් එකට අනුකූලව ඩෙකරේෂන් එකත් එක්ක ලබා දීම. එතකොට ඔබ වත්කමක් යම්කිසි වත්කමක් අත්පත් කරගෙන තියෙනවා නම් අර එහෙම නැත්නම් තුන්වන වගන්තියේ කියන ආයෝජනයක් කරලා තියෙනවා නම් ඒ ආයෝජන හෝ අත්පත් කරගත්ත වත්කම් වල අයිතිය තහවුරු කරන්න ඕන, අත්පත් කරගත්ත දිනය තහවුරු කරන්න ඕන. ඒ වත්කමේ පිරිවැය හෝ වෙළඳපළ අගය තහවුරු කරන ලේඛන අමනන්න ඕන. එක ලේඛනයකින් ඔය කියන අවශ්‍යතා තුනම සම්පූර්ණ වෙනවා නම් එක ලේඛනයක් ප්‍රමාණවත්. එහෙම නැතිනම් සමහරට ලේඛන දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. සමහර ගොඩක් වෙලාවට අයිතිය සහ අත්පත් කරගත්ත දිනේ කියන එක ලේඛනයකින් තහවුරු වෙද්දී වෙළඳපළ අගය තව ලේඛනයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොම වුණත් මේ අවශ්‍යතා තුනම මේ තහවුරු කරපු අංග තුනම තහවුරු කිරීමේ අවශ්‍යතාවය පනතේ විධිවිධාන වලට අනුව ඔබට පැවරිලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා මේ ඩෙකරේෂන් එක කරන විදිහ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ගයිඩ්ලයින් එකේ පැහැදිලි කරන්න කියලා. එතකොට ඩෙකරේෂන් එක අර ෆෝම් තමන්ට ගැලපෙන ෆෝමැට් එකකින් තනි පුද්ගලයන් සඳහා හෝ අස්තිත්වයන් සඳහා තියෙන ෆෝමැට් එකකින් ප්‍රිපෙයාර් කරාට පස්සේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ගයිඩ්ලයින් එකේ දැනුම් දීලා තිනවා මේ කියන ලේඛනයේ සඳහා අමුණන්න කියලා. ඔබ ගෙවීම් කරපු ගෙවීම් පත්‍රිකාවේ පිටපතක් අමුණන්න ඕනේ. ඒ වගේම තනි පුද්ගලයෙකුට නම් තමන්ගේ ජාතික හැඳුනුම්පත එහෙම නැත්නම් પાස්පෝර්ට් එකේ කොපියක් අමුණන්න ඕන. ඊට පස්සේ තමන් බලාපොරොත්තු වෙනවා නම් මේ ඩෙකරේෂන් එක තමන්ගේ ලියාපදිංචි ලිපිණෙන් පිට තැනකට සමහර වෙලාවට සමාගම් තියෙනවා ලියාපදිංචි ලිපින එක තැනක ව්‍යාපාරික කටයුතු කරන්නේ තවත් තැනක. ඉතින් ඒ වගේ අවස්ථාවක තමන් රහසිගතව මේ ඩෙකරේෂන් එක කරාම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ඇක්සෙප්ටන්ස් ලෙටර් එක වෙන තැනකට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට ඔබ නිවැරදි විදිහට ප්‍රිපෙයාර් කරපු ලියුමකින් අත්සන් කරලා ඉල්ලීමේ හැකියාව තියෙනවා. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට පුළුවන් ඒ විදිහේ ලියුමකුත් ලබා දෙන්න. ඊට පස්සේ මම කලින් පැහැදිලි කරපු නීතිමය තමන්ගේ දේපලේ වත්කමේ අයිතිය අත්පත් කරගත් දිනය පිරිවැය හෝ වෙළඳපළ අගය තහවුරු කිරීමේ කොයි විදිහටද කියන එක කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඒ තහවුරු කිරීම ලබා දෙන්නේ කොයි විදිහටද කියන එක සම්බන්ධයෙන් අපි උදාහරණ කීපයක් දාලා තියෙනවා. එතකොට මේ ඇත්තටම ඔබට මඟ පෙන්වීමක් තමයි කියලා තියෙන්නේ. එතකොට ඔබ ඩික්ලෙයාර් කරන වත්කමට ගැලපෙන විදිහේ නීත්‍යානුකූල ලියවිල්ලකින් ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන්. එතකොට ඒ උදාහරණ විදිහට ගත්තොත් ඔබට තියෙන ස්ථාවර ඉඩමක් ගොඩනැගිල්ලක් වගේ නම් පැහැදිලිව ඔබට ඔබගේ ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ ඔප්පු පිටපත් ලබා දෙන්න පුළුවන්. වෙනත් වත්කමක් ලබා අත්පත් කරගෙන තියෙනවා නම් ඒ වත්කමේ තියෙනවා නම් බිල් එක ඉන්වොයිස් එක වගේ දේවල් වලිමුත් ඔබට අයිතිය සහ අත්පත් කරගත් දිනය පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ බැංක් ඩිපොසිට් වගේ දේවල් තියෙනවා නම් ඩිපොසිට් කන්ෆර්මේෂන් එකක් එහෙම නැත්නම්
පාස්පෝර්ටක් වගේ නම් පාස්පෝර්ටේ සර්ටිෆයි කරපු ડોකියුමන්ට්ස් ටික ඒ වගේ දෙයකින් ඔබට පුළුවන් ඔබේ අයිතිය හෝ ඒ දිනයන් තහවුරු කරන්න. ඊට පස්සේ ණයගැතියෙක් වගේ නම් තියෙන්නේ undisclosed asset එකක් විදිහට අදාළ ණයගැතියාගෙන් ලබාගත් තහවුරු කිරීම ලේඛනයක්. ඊට පස්සේ තොගයක් වගේ තියෙනවා නම් ඔඩිටර් කෙනෙකුගෙන් ලබාගත් තහවුරු කිරීම ලේඛන. ඒ වගේ දේවල් ඔස්සේ ඔබට පුළුවන් ඔබගේ නීතිමය අයිතිය අත්පත් කරගත්ත දිනය පිරිවැය හෝ වෙළඳපළාගේ තහවුරු කරන්න. ඊට පස්සේ වාහනයක් වගේ එහෙම නැත්නම් යම්කිසි දේපලක් වගේ දෙයකට රක්ෂණ ආවරණයක් අරන් තියෙනවා නම් එහිමිත් වැලුවේෂන් එකක් කරන නිසා ඒ වැලුවේෂන් රිපෝට් එකක් තියෙනවා ඒක උනත් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නොවන ඕනෑම අවස්ථාවකට qualified valuer කෙනෙක් නිකුත් කරපු වැලුවේෂන් රිපෝට් එකක් මගින් ඔබට අයිතිය වෙළඳපළාගේ තහවුරු කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ සමහර විශේෂයෙන් මැණික් වගේ දෙයක් නම් ඔබ ඩික්ලෙයාර් කරන්නේ ඒ වගේ තැනකදී රාජ්‍ය ආයතනයක කියන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් තහවුරු කරපු ලේඛනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේ විදිහට මේ උදාහරණ දාලා තියෙන්නේ. එතකොට අපි එතනට ලිමිට් වෙන්නේ නැහැ. තමන්ගේ වත්කමට ගැලපෙන විදිහේ බාර ගන්න පුළුවන් විදිහේ ડોකියුමන්ට් එකක් ඔබට ලබා දීමේ හැකියාව තියෙනවා. වත්කමේ අයිතිය අත්පත් කරගත්ත දිනේ පිරිවැය හෝ වෙළඳපළාගේ තහවුරු කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ විදිහට ડોකියුමන්ට්ස් ටිකත් ඇටච් කරලා ඩෙක්ලරේෂන් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ක්‍රම දෙකකින් ලබා දෙන්න පුළුවන්. එකක් තමයි රෙජිස්ටර් පෝස්ට් එකකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන අංශයට යොමු කරන්න පුළුවන් රෙජිස්ටර් පෝස්ට්. එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 14 මහලට ගෙනල්ලා බාර දීමේ හැකියාව තියෙනවා. ඒ කිසිම අවස්ථාවක මේ වලින් මේ ඩෙක්ලරේෂන් එක ඒවීම හෝ එහෙම නැත්නම් රීජනල් ඔෆිස් එකකට ගෙන බාර දීම අපි බාර ගන්නේ නැහැ. මොකද බදු ගෙවන්නා එහෙම නැත්නම් ඩෙක්ලරේෂන් එක කරන පුද්ගලයා අත්සන් කරපු ඩෙක්ලරේෂන් ෆෝම් එක අපිට අවශ්‍ය වෙන නිසා ඒ නිසා මේ කියන ක්‍රම දෙක ඔස්සේ තමයි ඩෙක්ලරේෂන් එක ලබා දෙන්න ඕන. ඊට පස්සේ බදු ගෙවන්න අනුකූලතාවයේ දක්වන්න ඕන ව්‍යවස්ථාපිත කටයුතු ටික ඒ විදිහට ඉවර වෙනවා. ඒ ඩෙක්ලරේෂන් එක ආවහම දෙපාර්තමේන්තුවෙන් මොකද්ද කරන්න කියන එක තමයි ඊපස්සේ පැහැදිලි කරන්න වෙන්නේ. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විදිහට අපිට පැවරිලා තියෙන රාජකාරිය තමයි මේ කරපු ඩෙක්ලරේෂන් එක ආවහම ඒක 2021 අංක 18 දරන මුදල් පනතේ පළවෙනි කොටසේ විධිවිධාන වලට අනුකූලද නැතිද? ඒක තමයි දෙපාර්තමේන්තුවෙන් මූලික වශයෙන් තීරණය කරන්නේ. ඔබ ලබා දෙන ඩෙක්ලරේෂන් එක සහ ඒත් සමග ඇටච් කරලා දෙන ડોකියුමන්ට් ඔස්සේ. එතකොට මේ කියන ඩෙක්ලරේෂන් එකේ අනුකූලතාවය දක්වලා තියෙනවා නම් දින 30ක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඔබට ඔබේ ඩෙක්ලරේෂන් එක පිළිගත්තා කියලා ලියුමකින් දැනුම් දෙනවා. එහෙම නැතිනම් ඔබගේ ප්‍රකාශය පිළිගත්තේ නැහැ කියන එක දැනුම් දෙනවා. ඒ පිළි නොගැනීමට හේතුත් සමග. එතකොට එහෙම පිළි නොගැනීමට හේතු ඇතුළත් ලිපියක් ඔබට ලැබුණොත් යම් කිසි විදියකින් ඒ හේතු අනුව නැවත කටයුතු කරලා අර තමන්ට අතපසු වෙච්ච කරුණු තියෙනවා නම් ඒවා නිවැරදි කරලා නැවත ප්‍රකාශයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීමේ හැකියාව තියෙනවා. එහෙම වුණාම නැවතත් ඒ කරුණු ටික සලකා බැලීමෙන් අමතර පසු ඔබට acceptance letter එක එහෙම නැත්නම් මේ ඔබගේ ප්‍රකාශය පිළිගත්තා කියන ડોකියුමන්ට් එක ලබා දෙනවා. ඊට පස්සේ යම්කිසි හේතුවකින් ඩෙක්ලරේෂන් එක ඩිපාර්ට්මන්ට් එකට එවලා දින 30ක් ඇතුළත ඇක්සෙප්ට් කරලා නැතිනම් එහෙම නැත්නම් රිජෙක්ට් කරලා රීසන් එක රිජෙක්ට් කළත් නැතිනම් ඔබගේ ප්‍රකාශය වළංගු ප්‍රකාශයක් විදිහට බාරගත්තා කියන එක පනතේ නීතිමය ප්‍රතිපාදන අනුව අදාළ වෙනවා. ඒ වගේම යම්කිසි විදිහකින් ප්‍රකාශය කරන තැනැත්තා වැරදි එහෙම නැත්නම් වංචා සහගත තොරතුරු ඩෙක්ලරේෂන් එකේ දාලා තිබුණොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රකාශය පිළිගත්තා හෝ පිළි නොගත්තා හෝ ඒ වංචා සහගත ප්‍රකාශය
එහෙම නැත්නම් වැරදි ප්‍රකාශය අනුව ඔබ කරපු ඩෙක්ලරේෂන් එක සඳහා ඔබට මේ පනත යටතේ ලබා දීලා තියෙන මුක්තිය සඳහා හිමිකම් පැමිණි හැකියාව නැති වෙලා යනවා වංචා සහගත හෝ වැරදි ප්‍රකාශයක් ඩෙක්ලරේෂන් එකකින් කරොත්. ඊට පස්සේ බලමු දැන් මෙච්චර වෙලා අපි කතා කරපු බදු මුක්තිය යටතේ ඔබට මේ 100% බද්ද ගෙවලා මේ ඩෙක්ලරේෂන් එක කරාට පස්සේ මොනවද හම්බෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ 2019-20 තක්සේරු වාසිය නැත්නම් 2020 මාර්තු 31 දක්වා ආදායම් බදු සහන ලැබෙනවා. ආදායම් බදු සහන වෙන්නේ ඔබ හෙළිදරව් නොකරපු ආදායම වත්කම මත එන බදු ගෙවීම, ඒ වගේම ඒ බදු මත පැනවෙන දණ්ඩන, ඊට පස්සේ බදු වල නිවැරදිතාවය සොයා බලන්න සිද්ධ වෙන ඉන්වෙස්ටිගේෂන් එකක්. එහෙම නැත්නම් ඒ බදු නිවැරදිතාවය ඇති නොවීම මත එන නඩු කටයුතු සිද්ධ වෙනවා නම් ඒ සියල්ල නවත්වනවා. එතකොට 2019-20 තක්සේරු වර්ෂය දක්වා ඔබගේ බදු වගකීම එතනින් ඉවර වෙනවා. ඒ කියන්නේ ඩෙක්ලරේෂන් එක බාරගත්තොත් නැවත බදු ගෙවීම, දණ්ඩන ගෙවීම, ඉන්වෙස්ටිගේෂන්, ප්‍රොසිකියුෂන් ඒ ඇක්ෂන් වලින් ඔබව නිදහස් වෙනවා අර කියපු ඩෙක්ලරේෂන් එකේ ඩික්ලෙයාර් කරපු amount එක මත. එතකොට අපි හිතමු යම්කිසි කෙනෙක් පාර්ට් යම්කිසි කොටසක් ඩික්ලෙයාර් කරලා තිබුණොත් ඒ කොටස සඳහා මේක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ තමන් මේ ඩෙක්ලරේෂන් එකේ මම මෙච්චර වෙලා පැහැදිලි කරගෙන ආපු විධිවිධානයේ යටතේ ඩික්ලෙයාර් කරන පාර්ට් එක දක්වා පමණයි මේ බදු මුක්තිය ලැබෙන්නේ. එතකොට එකතු කළාගේ මත බදු සම්බන්ධයෙන් වෙන්නේ 2020 මාර්තු 31කින් අවසන් වෙන කාර්තුව දක්වා හෙළිදරව් නොකරපු බදු අය කළ හැකි සැපයුම් තියෙනවා නම් ඒ සම්බන්ධයෙමුත් බදු, දණ්ඩන, ඉන්වෙස්ටිගේෂන්, ප්‍රොසිකියුෂන් ඇක්ෂන් ගන්නේ නැහැ මේ ප්‍රමාණය මත. හැබැයි යම්කිසි හේතුවකට බදු ගෙවන්න යම්කිසි විදිහකින් බදු ගෙවන්න එකතු කළාගේ මත බද්ද තමන්ගේ සපේන භාණ්ඩ හෝ සේවා මත ගනුදෙනුකරුවන්ගෙන් අය කරගෙන තියෙනවා කියලා පෙනී ගියොත් ඒ අය කරගෙන තියෙන මුදලට ඉමුනිටි එක අදාළ වෙන්නේ නැහැ එකතු කළාගේ මත බදු සඳහා. ඒ කියන්නේ අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට හෙළිදරව් නොකරපු ආදායම් සහ බදු අය කළ හැකි සැපයීම් තිබුණොත් එයා මේ වෙලාවේ ඩික්ලෙයාර් කරනකොට යම්කිසි විදියකින් ඒ වැට් ප්‍රමාණය කස්ටමර්ස් ළඟින් කලෙක්ට් කරලා තියෙනවා කියලා පෙනී ගියොත් ඒ ප්‍රමාණයට ඉමුනිටි හම්බෙන්නේ නැහැ. හැබැයි එතනින් එහා අනිත් කරුණු සඳහා ඔබට මේ බදු මුක්තිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විදිහට තමයි ඔබට මේ සඳහා අනුකූලතාවය දැක්වීමෙන් පස්සේ ලැබෙන බදු මුක්තිය හිමිවන්නේ. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ලබා දෙන තොරතුරු වෙනුවෙන් official secrecy protect කිරීම සඳහා පනතේ විධිවිධාන තියෙනවා. බදු ගෙවන්නාගේ පුද්ගලික තොරතුරු කිසිම විදිහකින් හෙළිදරව් වීමක් සිදු වෙන්නේ නැහැ. ඊට අමතරව දේශීය ආදායම් පනතේ 100 වෙනි වගන්තිය සහ 191 වගන්තියෙන් පනවලා තියෙන දණ්ඩන යම්කිසි විදියකින් හෙළිදරව් කිරීමක් සිදු වෙලා තිබුණොත් ඒ දණ්ඩන මේ සඳහා අදාළ වීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ පනතේ සම්බන්ධයෙන් අපි දෙපාර්තමේන්තුව නිකුත් කරපු ඩෙක්ලරේෂන් ගයිඩ්ලයින් එක සහ එක්ස්ප්ලැනේටරි නෝට් එක බැලුවාම ඔබට පැහැදිලි වෙයි රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පරිපාලනීය වශයෙන් බොහෝ තීරණ අරගෙන ක්‍රියාත්මක කිරීම කරනවා මේ කීප සෙක්ෂන් එකට අනුකූලතාවය දැක්වීම වෙනුවෙන්. ඊට පස්සේ යම්කිසි පුද්ගලයෙකුට මේ ඩෙක්ලරේෂන් එක කරාට පස්සේ මම කිව්වා 2020 මාර්තු 31 දක්වා සඳහා පමණයි බදු මුක්තිය හිමිවන්නේ. එතකොට 2020 අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ කියන්නේ ආදායම් බදු සඳහා ගත්තොත් 2020-21 තක්සේරු වර්ෂයෙන් ඉදිරියට එහෙම නැත්නම් වැට් බදු සඳහා ගත්තොත් 2020 මාර්තු 31 දිනින් පස්සේ එන ඕනම කාර්තුවකට සාමාන්‍ය විදියට ඒ නීති වලට අනුව කටයුතු කරනවා. ඒ වගේම මේ ඩෙක්ලරේෂන් එක කරපු නැති කෙනෙකුට සිදුවන්නේ ඒ කියන නීතියට අනුව පැරණි බදු සහ අනාගත බදු සඳහා කටයුතු කිරීම. එතකොට මේ tax on voluntary disclosure කියන එක හඳුන්වා දීමට පෙර
තිබුණා ඇම්නෙස්ටි ඇක්ට් එකක්. ඒක 2004 අංක 10 දරන බදු සමාපනත. එතකොට ඒ පනත යටතේ කවුරු හරි කෙනෙක් ඩෙක්ලරේෂන් එකක් කරලා තිනවා නම් ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා මේ පනත යටතේ නැවත ඩෙක්ලරේෂන් එකක් කරන්න. ඊට පස්සේ අපි බලමු ප්‍රායෝගිකව පහුගිය මේ පනත හඳුන්වා දුන්නාට පස්සේ ආපු ගැටලු වලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කොයි විදිහටද කටයුතු කරලා තියෙන කියලා ඒ කරුණු සියල්ලම අපේ එක්ස්ප්ලැනේටරි නෝට් එකේ දැනටත් අන්තර්ගත කරලා තියෙනවා. හැබැයි ඔබගේ දැනගැනීම සඳහා මම පැහැදිලි කරන්නම්. වත්කම් විදිහට යම්කිසි කෙනෙකුට මූල්‍ය කල්බදු යටතේ ගත්ත වත්කමක් තියෙනවා නම් ෆයිනෑන්ස් ලීස් ඇසෙට් එකක් තියෙනවා නම් එයාට පුළුවන්කම තියෙනවා 2020 මාර්තු 31 දක්වා ගෙවපු ප්‍රමාණයන් ලෙසෝගෙන් කන්ෆර්මේෂන් එකක් අරගෙන ඩික්ලෙයාර් කරන්න. එතකොට 2020 මාර්තු 31කින් පස්සේ 31ට ගෙවීමට හිග මුදලක් තිබිලා හැබැයි ඊට පස්සේ දැන් වෙනකොට ගෙවලා ඉවර වෙච්ච කෙනෙක් නම් එයාට වත්කම ඩික්ලෙයාර් කරත හැකියි. හැබැයි තව දුරටත් ගෙවීම් කරන් යන ලීස් ඇග්‍රීමන්ට් එකක් නම් තියෙන්නේ 2020 මාර්තු 31 දිනට තිබුණ ප්‍රමාණයන් වල කන්ෆර්මේෂන් එකක් අදාළ ලීසින් කම්පැනියෙන් ලබාගෙන ඒක තමන්ගේ අයිතිය සහ වෙළඳපොළගේ පිරිවැය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ වෙළඳ තොගයක් තියෙනවා නම් ඒ සඳහා ඔබට පුළුවන්කම තියෙනවා විගණකවරයෙකුගෙන් අනුමත විගණකවරයෙකුගෙන් සහතිකයක් ලබා ගන්න. ඊට පස්සේ household equipment machinery ඒ වගේ දේවල් තියෙනවා නම් ඔබට පුළුවන් අවස්ථාව අනුව ඔබ ගාව ඉන්වොයිස් එක බිල් එක තියෙනවා නම් ඒ ડોකියුමන්ට් ලබා දෙන්න පුළුවන්. එහෙම නැතිනම් valuation report එකක් ලබා දෙන්නත් පුළුවන්. හැබැයි එහෙම බැරි අවස්ථා එන්න පුළුවන් විශේෂයෙන් රත්රන් වැනි දේවල් වලදී. එතකොට ඒ වගේ තැනක බිල් එක ඉන්වොයිස් එක තියෙනවා නම් බිල් එක ඉන්වොයිස් එක දෙත හැකි. එහෙම නැති අවස්ථාවකදී ඔබට පුළුවන් රත්රන් ප්‍රමාණය බර ඒ වගේ දේවල් එක්ක ඇෆිඩවිට් එකක් දීලා ඔබගේ වත්කම් වල පිරිවැය අයිතිය කියන දේවල් තහවුරු කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ විදේශයක පවතින වත්කම් සඳහා මාකට් වැලියු එක කන්ෆර්ම් කරලා දෙන ડોකියුමන්ට් එකකදී ඒ රටේදී ගත්ත වැලුවේෂන් රිපෝට් එකක් ෆොරින් කරන්සි වලින් අරගෙන ඒක ඒ අගය මහ බැංකුවෙන් ප්‍රකාශය කරපු විදේශ විනිමය අනුපාතයේ බයින් රේට් එක යූස් කරලා ඒ ඔස්සේ වෙළඳපොළගේ මේ ඩෙකරේෂන් පර්පස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා බද්ධ ගණනය කිරීමත් ඒ අනුව කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අතිරේකව දෙපාර්තමේන්තුවෙන් එක්ස්ප්ලැනේටරි නෝට් එකේ සටහන් කරලා තියෙනවා මේ විදිහේ ගෙවීම් කරාට පස්සේ ඔබ මේ undisclosed asset කොයි විදිහටද ඔබගේ ගිණුම් වලට සඳහන් කරගන්නේ කියලා. එතකොට ඒ සඳහා අපි යෝජනා කරන්නේ අදාළ වත්කම ඩෙබිට් කරලා ඔබගේ ඉතිරි ලාභය නැත්නම් රිටේන් අර්නින් වලට ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් account එකේ බැලන්ස් එකට ක්‍රෙඩිට් කරගන්න කියලා 2021-22 තක්සේරු වර්ෂයේ අවසානයේට. මොකද 2021 තක්සේරු වර්ෂයේ සැප්තැම්බර් 30 දැනට පහු වෙලා තියෙන නිසා ඔබට ඒ ගිණුම හදාගන්න හැකියාවක් නැහැ. නිසා 21-22 තක්සේරු වර්ෂයේ අවසානයේට වත්කම් ගිණුම හර කරලා ලාභාලාභ ගිණුම බැර කරලා එහෙම නැත්නම් රිටේන් අර්නින් account එක ක්‍රෙඩිට් කරලා ඔබට පුළුවන් ඒ ගිණුම සදාන් කරගන්න. හැබැයි සමහර වෙලාවල් වලට තියෙනවා වත්කමක් අත්පත් කරගන්න කරගෙන තියෙනවා ඒ වත්කම හෙළිදරව් කරලත් නැහැ. ඒ වගේම මේ වත්කම හෙළිදරව් නොකරපු වත්කම ලබාගෙන තියෙන්නේ ණයක් වගේ දෙයක් අරගෙන. ඒතකොට ණය හෙළිදරව් නොකරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක් ආවොත් වත්කම් ගිණුම හර කරලා ණය ගිණුමත් බැර කරලා ඉතිරි ගෙවීම් ප්‍රමාණය වෙනස පමණක් රිටේන් අර්නින් වලට ක්‍රෙඩිට් කරන්න පුළුවන්. හැබැයි මොන ඒ හැම අවස්ථාවකදීම අපි කියන්නේ වගකීම් ගිණුමක් ඉහළ යන්න පුළුවන්. හැබැයි වගකීම් ගිණුමක් අඩු කරන සටහන් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඒ සටහන් නිවැරදි කියලා අපි බාරගන්නේ නැහැ කියන එක. ඊට පස්සේ
ඒ සඳහා ඒ විදිහේ ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න පුළුවන් වෙන්නේ බැලන්ස් ෂීට් එකක් හදන ව්‍යාපාර වලට විතරයි. හැබැයි තනි පුද්ගලයන් ඉන්නවා වෙනත් ආදායම් විශේෂයෙන් ආයෝජන ස්වරූපයේ ආදායම් ලබන අයට වත්කම් ශේෂපත්‍රයක් පිළියෙල කිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අයට පුළුවන් තමන්ගේ ආදායම් බදු වාර්තාවත් සමග දෙන වත්කම් සහ වගකීම් ලේඛනය තුල තමන්ගේ වත්කම එහෙම නැත්නම් සංගෝපු ඩිස්ක්ලෝස් කරපු නැති වගකීමක් තියෙනවනේ ඒ වගකීමත් එක්කම මේ විදිහට ඒ දේවල් ඩික්ලෙයාර් කරලා 2020 අප්‍රේල් 1 වෙනිදාන් පසු කාලයට සියලුම බදු නිවැරදි විදිහට ගෙවාගෙන යන විදිහට තමන්ගේ ලේඛන නිවැරදි කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔය විදිහට තමයි ඔබ බදු සඳහා මේ බද්ද සඳහා අනුකූලතාවය දක්වලා ඩෙක්ලරේෂන් එක දීලා පනතේ කියන බදු මුක්තිය සඳහා හිමිකම් පෑමේ කරන්න ඕන. ඊට අමතරව මේ පනතේ දෙවැනි කොටසේ තියෙනවා බදු කපා හැරීම් යෝජනා කීපයක්. ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පැහැදිලි කරා. එතකොට ඒකේ ප්‍රධානම වශයෙන් ගත්තහම ප්‍රොවිෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඇබොලිෂ් කරපු ටැක්සස් වල අපීල් කමිෂන් එක හෝ ඊට එහා උසාවියක තීන්දුව ලබා දුන්න හෝ තීන්දුව ලබා ගැනීම සඳහා අයදුම් කරලා තියෙන හෝ ඩිස්පියුට් කරපු කේස් එකක් තියෙනවා නම් ඒවා හැර ඉතුරු සියල්ල කපා හැරීම යෝජනාව. ඒ වගේම තනි පුද්ගලයන් සඳහා පමණක් වන තක්සේරු කළ හැකි ආදායම 2019-20ට රුපියල් මිලියන 3ට අඩු පුද්ගලයන් සඳහා ලබා දීලා තියෙන ආදායම් බදු කපා හැරීමේ යෝජනාව. ඒකේ ඒ මිලියන 3 සඳහා තව එක්ස්ක්ලූඩ් කරන අවස්ථා කිහිපයකුත් තියෙනවා. එතකොට ඒ කියන සෙක්ෂන් දෙකම පරිපාලනීය සිදුවන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. ඊළඟට වැදගත් වෙන යෝජනාව තමයි 2000 ඉතිරි වෙන බදු වල ඒ කියන්නේ ආදායම් බදු එකතු කළාගේ මත බදු betting and gaming levy stamp duty කියන ප්‍රධාන බදු හතරෙන් right off වෙන්නේ නැති ආදායම් බදු වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන විදිහට 2021 අංක 10 දරන දේශීය ආදායම් සංශෝධන පනතේ යෝජනාවට අයත් නොවන පුද්ගලයා ඒ වගේම 2021 අංක 18 දාන මුදල් පනතේ දෙවැනි කොටසේ තනි පුද්ගලයන් විදිහට මම කලින් පැහැදිලි කරපු අය අහුවෙන්නේ. එතකොට ඒ ටික හැර ඉතුරු සියලුම ආදායම් බදු සඳහා ගෙවීම් සිදු කරන්න වෙනවා. ඒ වගේම එකතු කළාගේ මත බදු betting and gaming levy stamp duty කියන බදු වර්ග 4 සඳහා හිග බදු තියෙනවා නම් ඒ බද්ද ගෙවලා ඔබට පුළුවන් පනතේ කියන හැටියට 2022 මාර්තු 31 දිනට පෙර එක් බදු වර්ගවල තියෙන සම්පූර්ණ හිග බද්ද ගෙවුවට පස්සේ ඉතුරු වෙන දණ්ඩනයක් එහෙම නැත්නම් ආදායම් බදු වලට තියෙන දණ්ඩන වලට අමතරව පොලියක් නිදාස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කරුණු තමයි 2021 අංක 18 දාන මුදල් පනත යටතේ පැහැදිලි කිරීමට තියෙන නීතිමය තත්වයන්. ස්තුතියි. අපි ගැටළු සඳහා යමු. ගැටළු සඳහා පිළිතුරු දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති සහ නීති කටයුතු අංශයේ කොමසාරිස් නපීල් මහතා පැමිණ සිටිනවා. අපි බලමු ඔබගේ ගැටළු මොනවාද කියලා. So if we have a fixed deposit and savings account as at 31st March 2020, how we can disclose these figure in immunity? දැන් මෙතන මේ බදු සමාපනත්තේ ආරමුණ එදාට තියෙන ඒවා ඩික්ලෙයාර් කරන එක. එතකොට කෙනෙකුට FD එකක් තියෙනවා නම් ඒ දිනේ බැලන්ස් එක ඩික්ලෙයාර් කරන්න ඕන පළවෙනියෙන්ම 31/3/2020ට තියෙන බැලන්ස් එක ඩික්ලෙයාර් කරලා ඒකට 100ට එකක ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. දෙවෙනි එක තමයි 1/4/2020 ඉන්න. ඒ කියන්නේ ඒක පහවදා ඉඳන් ඊළඟ තක්සේරු වර්ෂයට, ඒ කියන්නේ 2021 කියන තක්සේරු වර්ෂයට අදාළ පොලි ආදායමක් තියෙනවා නම් අනිවාර්යෙන් FD නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ ආදායමට සාමාන්‍ය පරිදි ආදායම් බදු වලට යටත් වෙනවා. එතකොට ඒ සඳහා ඒ කියන්නේ 2021 තක්සේරු වර්ෂයේ ඔබතුමාගේ ආදායම
මිලියන 3ට වඩා වැඩි වෙන අවස්ථාවක ආදායම් බදු ගෙවන්න තියෙනවා. ඉතින් ඒක ගණන් බලලා ඊට වඩා වැඩි නම් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ඒක ඩික්ලෙයාර් කරලා ඒකට අදාළ ආදායම් බද්ද ගෙවන්න ඕනේ. දෙවෙනි එක තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. So if you have not shown current account as at 31st March 2020, how we can include this account under immunity, and do we need to pay any tax on previous transaction in that account? මෙතන දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. current account එක කියලා කිව්වන් පස්සේ උතන transaction ගොඩාක් සිද්ධ වෙනවා. එතකොට මෙතන VAT එකට සම්බන්ධ වෙච්ච taxable supply එකකුත් ඇති. යම්කිසි asset එක purchase කරපු transaction එකකුත් ඇති. එතකොට immunity එක හම්බෙන්නේ ගන්න පුළුවන්. එයාගේ taxable supply එකට ගන්න පුළුවන්. ඊළඟට යම්කිසි asset එකක් තියෙනවා ඒකට ගන්න පුළුවන්. දැන් taxable supply කියන්නේ එක අවස්ථාවක් වෙච්ච එකක් නෙමෙයි. account එකෙන් ඔයගොල්ලෝ හෙලි වෙනවා. කියන්නේ නැවත ඩිපොසිට් කරලා නැවත ට්‍රාන්සැක්ෂන් කරපු එක. ඒ හින්දා මෙතන ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා කාලෙන් කාලයට අදාළ taxable supply එක. මේ VAT එකට අදාළ පුද්ගලෙක් නම් මම කියන්නේ. අදාළ taxable supply එක කාර්යයෙන් කාර්යයට හෝ මාසෙන් මාසෙට එයාගේ tax එකට VAT එකට රෙජිස්ටර් වෙච්ච ආකාරයට එයා taxable supply එක හදන්න ඕනේ. හදලා ඒ amount එක ඇවිල්ලා මේ ඒකට අදාළ 1% එක හදලා ගන්න ඕන එකක්. දෙවෙනි එක තමයි එතන දෙවෙනි කන්ඩිෂන් එකක් තියෙනවා ඒක ඉන්වෙස්ට් කරන්න ඕනේ කියන එක. එතකොට ඒ account එක හරහාම නම් purchase කරේ trading stock purchase කරේ ඒකත් already සෙප්තැම්බර් 15 2021ට පෙර ඉන්වෙස්ට් කළා හැටියට සලකන්න පුළුවන්. ඒ විදිහටම හදලා ඒ කියන්නේ සේල් එකයි පර්චේස් එකයි වෙන වෙනම රෙකෝඩ් කරලා අන්තිමට මේ ඩික්ලෙයාර් කරන මේ දවසට 31/3/2020 කියන දවසට යම්කිසි ෆයිනල් ස්ටොක් එකක් ඉතුරු වෙලා ඒ ප්‍රකාශ නොකර ඒකත් වෙනම ඩික්ලෙයාර් කරන්න ඕන. ඒත් එක්කම ඒ ට්‍රාන්සැක්ෂන් හරහා ඉපයපු ප්‍රොෆිට් එකෙන් මොනාහරි වෙනත් ඇසට් එකකුත් අරන් තියෙන්න පුළුවන්. ඒකත් ඩික්ලෙයාර් කරන්න ඕන. ඩික්ලෙයාර් කරලා මේ undeclared taxable supply asset ඒවට 100ට එකක tax එක හදලා ගෙවන්න ඕන. එතකොට මේ විස්තර ටික මේ අර දීපු declaration form එකෙන් ඔක්කොම එකපාරටම කියන්න බෑ. ඒ හින්දා තමන් වෙනම sheet එකකින් ওই transaction සේරම කාර්තු වශයෙන් හදලා සමරි එකක් තමයි declaration form එකට ගියන්න ඕනේ. විස්තරාත්මක දේවල් අර වෙනම sheet එකකින් අමුණන්න ඕනේ. හරි? තුන්වෙනි ප්‍රශ්න මොකක්ද? තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ වෙළඳ තොගයක් අත්පත් කරගෙන තිබුණොත් 2021 සැප්තැම්බර් මාසේ 15ට පෙර ඒ වගේ වෙළඳ තොගය සමහරලාට ගොඩාක් කාලයකට ඉස්සර අත්පත් කරගත්ත අවස්ථාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට එහෙම වුණොත් කොහොමද acquisition date එක prove කරන්නේ කියලා. එතකොට දැන් මේ වගේ අවස්ථාවක් ඇත්තටම ඔබගේ ව්‍යාපාරයත් එක්ක තමයි අපිට සලකලා බලන්න වෙන්නේ. මොකද පනතේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් තමයි date of acquisition එක කියන එක. හැබැයි 2020 මාර්තු 31ට පෙර අත්පත් කරගත්ත වෙළඳ තොගයක් තවදුරටත් පවතිනවා නම් මේ වෙළඳ තොගය වර්තමානයේ දක්වාම පවත්වාගෙන ඉන්න පුළුවන් ස්වභාවයේ වෙළඳ තොගයක් වෙන්න ඕනේ. කියන්නේ අපි දන්නවා සමහර ඒවා කල්පැනලා ඉවත් කරන්න වෙනවා, ටෙක්නොලොජි එක වෙනස් වෙනකොට ඉවත් කරන්න වෙනවා. අර ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ තොගයක් මෙච්චර කාලයක් පැවතුණා කියන එක බාර ගන්න හැකියාව නැහැ. හැබැයි සමහර අපි තුමු මෝටර රථ වගේ තොගයක් කියලා ඒ වගේ අවස්ථාවකදී ඔබට ඒ කියන හැකියාව තියෙන්න පුළුවන්. හැබැයි මෝටර රථ වලත් බොහෝ දුරට ඔබට proof document දෙන්න පුළුවන්. එතකොට ප්‍රායෝගිකව මේ වගේ තත්ත්වයක් එනවා නම් ඒක පළවෙනි දේ තමයි ඔබගේ වෙළඳ තොගයේ වර්ගයත් එක්ක ගැලපෙන්න ඕන. එහෙම එන අවස්ථාවකදී නම් ඔබට හැකියාව තියෙනවා ඔබ ලබා ගන්න
වාර්තාව. ඒ කියන්නේ අපි මෙතනදී කියනවා ඔඩිටර් කෙනෙකුගේ report එකකින් confirm කරලා දෙන්න කියලා. ඒ confirmation එකේදී අපි බලාපොරොත්තු වෙනවා මොනවාද ඒ undisclosed stock එකේ තියෙන item කියන එක සහ ඒ වගේ පිරිවැය. එතකොට මේ තොගේ ඔබට අයිති කියන එකත් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ කරුණු නිවැරදි නම් ඔබට හැකියාව තියෙනවා නම් ඇෆිඩවිට් එකක් දීලා මේවා 2020 මාර්තු 31ට පෙර මිලදී ගත්ත ඒවා කියන එක තහවුරු කරන්න. ඒ වගේ තැනකදී අපිට ඒ කරුණු ගැන සලකලා බලලා ඒක බාර ගන්න පුළුවන්. හැබැයි ඉක්මනින් කල්පනින ඒ වගේ අයිටම් එකක් නම් ඉතින් අර වගේ අවස්ථාවට බාර ගන්න බෑ. ඒතකොට ඔබ ඒ වගේ අවස්ථාවලදී ඔබට මේ විදිහේ තොගයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් කාලයක් තියාගන්න පුළුවන් වෙච්ච තොගයක් පවතින ව්‍යාපාරයකට නම් ඇත්තටමත් මේ තොගවල කිසිදු වාර්තාවක් ඔබ ළඟ දැනටත් නැතිනම් ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට ඒ ගැන සලකලා බලන්න පුළුවන්. අපිට මෙතනදී වඩාම වැදගත් වෙන්නේ මේ තොගය අත්පත් කරගත්තේ 2020 මාර්තු 31ට පෙරද පසුද කියන එක. එතකොට ඒ සම්බන්ධයෙන් සහතිකය ලබා දීමට හැකියාව තියෙනවා නම් ඒ ගැන සලකා බැලීමේ හැකියාව තියෙනවා. ඊළඟ question එකක් තියෙනවා. Already invested amounts. If I own shares in a non-resident company, am I qualified under mobile property category, notwithstanding the requirement for a share to be in a resident company? Act එකෙන් මේ පැහැදිලිවම කියනවා investment requirement එකතේ that should be invested in a resident company කියන එක. ඒ හින්දා ඒකට උඩින් අපිට මොකුත් ඒක වෙන comment කරන්න බෑ. ඉතින් ඒ කියන foreign investment එකේ shares වල investment එකකට සමාව මෙතන දීලා නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔබට පුළුවන් ඒ කියන්නේ දැන් ඇත්තට මෙතන හේතුව වෙන්නේ විදේශ වශයෙන් තියෙන නිශ්චල හෝ චංචල දීපල ඒ ස්වරූපයෙන්ම ඩික්ලෙයාර් කරන්න පුළුවන්. හැබැයි එතනම විශේෂයෙන් සඳහන් කරලා තියෙද්දී කොටස් හෝ වෙනත් මූල්‍ය උපකරණ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුල ඒවා කියලා. එතකොට අපිට බැරි වෙනවා ඒකේ ඒ කියන මූල්‍ය උපකරණ චංචල හෝ නිශ්චල දීපල යටතේ ආවරණය කරන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔබට ඒ කොටස් එහෙම නැත්නම් වෙනත් මූල්‍ය උපකරණයක් තියෙනවා නම් ලංකාවේ නොවන ඒවා අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙන්නේ ඒක උපලබ්ධි කරලා ඒ මුදල් ලංකාවට ගෙනල්ලා ඒ අනුව මේ සඳහා හිමිකම් පෑම තමයි සිදු කරන්න වෙන්නේ. ඊළඟට දෙයිලා තියෙන ප්‍රශ්නයක් how can we derive the market value of the properties to pay tax? ඉතින් ඕක මම හිතන අපේ explain note එකේ පැහැදිලිව කියලා තියෙනවා. මේක උදාහරණයට ඉදම් නම් අපි started value එකෙන් valuation report එක කරන් ඒ valuation එකට 100ට එකක් කියවන්න පුළුවන්. ඔබතුමා ළඟ තියෙන වටිනා gem මොන හරි නම් ඒවා gem and jewelry authority කලින් එක මම හිතන් ඩිස්කස් කරපු issue එකක්. ඊළඟට so do we have to disclose the immunity asset and deposits in year 2021 income tax return? ඔව් ඒ කරුණත් අපි අපේ explanatory note එකේ දාලා තිනවා. ඒකේ තියෙන්නේ 2021 සැප්තැම්බර් 30ට පෙර අපෙන් acceptance letter එක කාට හරි ලැබිලා තියෙනවා නම් ඒ අයට 2021 දී adjust කරගන්න කියලා. මොකද ඔබ ආදායම් බදු වගකීම ඉවර කරනවා 2021 සැප්තැම්බර් 30ට 2021 තක්සේරු වර්ෂයේ සඳහා අවසාන ගෙවීම කරාට පස්සේ. එතකොට හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ අපි හිතමු මේ ඩිස්ක්ලෝස් කරන ඇසෙට් එකක් මත යම්කිසි ආදායමක් ඇවිත් තියෙනවා නම් 2021 තක්සේරු වර්ෂයට ඒ ආදායමට ටැක්ස් ගෙවන වගකීම ඔබට තියෙනවා. එතකොට ඒ සඳහා ගිණුම්ගත කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතිනම් සාමාන්‍ය තත්ත්වය යටතේ ඔබ ඩික්ලෙයාර් කරන දවසට වත්කම තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඒක උපලබ්ධ වීමක් සිදු වෙන්නත් බෑ. ඒ නිසා ඒ වගේ අවස්ථා හැම එකකදීම ඔබට පුළුවන් ඒක 21 22 තක්සේරු වර්ෂයට ගිණුම්ගත කරන්න. ඒ කියන්නේ ප්‍රායෝගිකව 2021 තක්සේරු වර්ෂයට ගිණුම්ගත කරගන්නවා කියන අවස්ථාව දැන් පහු වෙලා තියෙන නිසා මම හිතන්නේ ප්‍රායෝගිකව 21 22 තක්සේරු වර්ෂයට තමයි අනිවාර්යයෙන්ම ගිණුම්ගත කරගන්න සිද්ධ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා income investment which interest comes under the tax calculation. Are we obliged to pay tax for savings account interest
fixed deposit interest, NRFC account interest. දැන් මෙතන ප්‍රශ්නයක් අහන්නේ මම හිතන්නේ undeclared FD එකක් හෝ නැත්නම් bank deposit එකක් declare කරද්දී declare කරන් පස්සේ 31/3/2020ට තියෙන amount එක declare කරන් පස්සේ ඒ account වලින් ලැබෙන පොලි ආදායමට ආදායම් බදු ගෙවන්න ඕනද? දැන් මිස්ටර් නිහාල් කිව්වා වගේ ඒක ගෙවන්න ඕනේ. නමුත් අර NRFC account interest ගැන අහනවා. එතකොට foreign currency banking unit එකෙන් එන ආදායම 2020 ජනවාරි 1 වෙනිදා ඉඳ සිට නිදහස් කරපු නිසා ඒ ආදායමට ආදායම් බදු නිදහස්. නමුත් assets and liabilities statement of assets and liabilities උගල ආදායම් බදු වාර්තාවත් එක්ක දෙන statement එකේ කියන්න ඕනේ ඒ ආදායම් මේ FD amount එක නැත්නම් NRFC amount එක. ඒ වගේම ඒකෙන් හම්බෙන නිදහස් ආදායම යටතේ ප්‍රකාශ කරන්න ඕනේ. එච්චරයි. නමුත් ආදායම් බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ NRFC වලින් එන පොලි මුදලට. I am from India. Can the session in English because we don't understand? Okay. Simple. ඉදිරියේදී එහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කියන්නේ. Yeah, there's a program is organized to conduct in English medium as well in future that will be notified in very soon. ඊගාවට අහනවා මේ tax write offs ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවරිලා තියෙනවා tax write off provision ප්‍රධාන වශයෙන් 3ක්. පළවෙනි එක තියෙන්නේ 2021 අංක 10 දාන දේශීය ආදායම් සංශෝධන පනත අනුව සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වලට ලබා දීපු ආදායම් බදු කපා හැරීම යෝජනාව. ඊට පස්සේ 2021 අංක 18 දාන මුදල් පනතේ දෙවැනි කොටසේ බදු කපා හැරීම යෝජනා දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි abolish කරපු taxes වල appeal commission සහ ඕනෑම උසාවියක dispute කරපු assessment එකක් එහෙම නැත්නම් ඒ assessment එක decision එක ඇවිල්ලා තියෙනවා නම් ඒ assessment එක ඒ කියන දේවල් හැර අනිකුත් බදු write off කිරීම. එතකොට ඒ write off කිරීම සිද්ධ වෙන්නේ ඒ බදු පනත්වල හෝ වෙනත් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පරිපාලනය වන ඕනෑම බද්දක තියෙන වැඩිපුර ගෙවීමක් තියෙනවා නම් ඒ වැඩිපුර ගෙවීම අඩු කරගත්තා පස්සේ ඉතිරියක් තියෙනවා. ඉතිරිය තමයි write off කරන්නේ. එතකොට ඊළඟ ප්‍රොවිෂන් එක වෙන්නේ තනි පුද්ගලයන් සඳහා හඳුන්වලා දීපු බදු කපා හැරීම. ඔබ දන්නවා 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ තනි පුද්ගලයන් සඳහා පුද්ගලික සහනය රුපියල් මිලියන 3 දක්වා වැඩි කරා. එතකොට රුපියල් මිලියන 3ට වඩා වැඩි ආදායමක් වෙන කෙනෙක් තමයි කෙනෙකුගේ තමයි බදු වගකීමක් පැනවෙන්නේ 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ. එතකොට අනික් අයගේ ආදායම් බදු වගකීම ඒ විදිහේ දැනට තනි පුද්ගලයෙක් විදිහට බදු ගෙවන්න අවශ්‍යතාවයක් නොවන තනි පුද්ගලයන්ගේ ආදායම් බදු තමයි write off කරන්න යෝජනා කරන්නේ. මොකද දේශීය ආදායම් සංශෝධන පනතේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වලින් ආවරණය නොවන කොටසක් ඉනවා. විශේෂයෙන් ආයෝජන ස්වරූපයේ ලැබීම්, සේවා නියුක්ති ලැබීම් ලැබෙන තනි පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ අය වෙනුවෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ පනතේ 12 වෙනි වගන්තියෙන් මේ බදු කපා හැරීම යෝජනා වෙන්නේ. ඒ තනි පුද්ගලයන් ගොඩට නොවැටෙන කොටසක් ඉන්නවා. පළවෙනියටම මේ තක්සේරු කළ හැකි ආදායම තමයි අපි රුපියල් මිලියන 3ක් කියලා ගන්නෙ. ඒ තක්සේරු කළ හැකි ආදායම හැදිලා තියෙන යම්කිසි කෙනෙකුට බදු නිදහස් ලැබීම, ඒ වගේම අවසානාත්මක රඳවා ගැනීම ගෙවීම, ඒ කියන්නේ ඩිවිඩන්ඩ් වගේ ඉන්ට්‍රස්ට් වගේ දේවල් නිසා නම් ඒ දේවල් එකතු කරලා තමයි මේ මිලියන 3 බලන්නේ. එතකොට ඒ දේවල් එකතු කරාට පස්සේ මිලියන 3ට වැඩි වුණොත් ඒ පුද්ගලයා සුදුසුකම් ලබන්නේ රයිට් ඔෆ් එකට. ඒවා එකතු කරාට පස්සේ මිලියන 3ට අඩුයි නම් එයාගේ ආදායම් බදු 2020 මාර්තු 31ට කලින් තිබුණ 2020 දෙසැම්බර් 31ට කලින් තිබුණ ආදායම් බදු රයිට් ඔෆ් කරන්න සුදුසුකම් ලබනවා. ඒ වගේම අලාභ අඩු කිරීම මත නම් එයාගේ
තක්සේරු කළ හැකි ආදායම මිලියන 3ට අඩු වෙලා තියෙන්නේ. අලාභ අඩු කරන්න පෙර අගය බලලා තමයි අපි මිලියන 3ට අඩුද වැඩිද කියන එක තීරණය කරන්නේ. එතකොට ඉදිරියට ගෙන ආපු අලාභ එහෙම නැත්නම් තක්සේරු වර්ෂයේ අලාභ නිසා යම් කිසි කෙනෙකුට අපි හිතමු රුපියල් මිලියන 1 තමයි තක්සේරු කළ හැකි ආදායම තියෙන්නේ. අලාභ අඩු කරගෙන තියෙනවා මිලියන 4ක්. එකතු වුණාම මිලියන 5 ඒකේ නා සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ විදිහට තමයි බලන්නේ ඒ පුද්ගලයා. ඊට අමතරව ලිකර්, ටොබැකෝ, බෙටිං ඇන්ඩ් ගේමින් වගේ බිස්නස් වල නියත වෙලා ඉන්න තනි පුද්ගලයන්ගෙත් තක්සේරු කළ හැකි ආදායම රුපියල් මිලියන 3ට අඩු වුණා හෝ වැඩි වුණා හෝ ඒ පුද්ගලයා සුදුසුකම් ලබන්නේ නැහැ තමන්ගේ බදු ආදායම් බදු කපා හැරීමේ යෝජනාවට. හැබැයි ඒ අතරත් ඉන්න පුළුවන් මේ කියන දේවල් තමන්ගේ වෙනත් ව්‍යාපාරයකට අනුසාංගික වෙන කියන්නේ හෝටල් ව්‍යාපාරයක් වගේ කෙනෙකුට ඒ සඳහා සුදුසුකම් ලබනවා. එතකොට ඔය කියපු තත්වයන් යටතේ රුපියල් මිලියන 3ට අඩු තනි තක්සේරු කළ හැකි ආදායම 2019 20 තක්සේරු වර්ෂයට පෙන්වලා තියෙන පුද්ගලයන්ගේ 2020 දෙසැම්බර් 31 දිනට හිග වෙලා තිබුණ ආදායම් බදු රයිට් ඔෆ් කරනවා. එතකොට ඔය වගන්ති 3 තමයි ප්‍රධාන වශයෙන්ම රයිට් ඔෆ් ප්‍රොවිෂන්. හැබැයි ඒ වගන්ති 3ෙන්ම කියලා තියෙන මේ කියන දේවල් කොමසාරිස් ජෙනරාල් වරයා විසින් කරන්න ඕන කියලා. ඒ නිසා දෙපාර්තමේන්තුව මේ කරුණු අනුව මේ රයිට් ඔෆ් ප්‍රොවිෂන් ඉනිෂියේට් කරනවා. ඒ සඳහා බදු ගෙවන්නන්ගේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය වන්නේ යම්කිසි අවස්ථාවක රිෆන්ඩ් එකක් සෙට් ඔෆ් කරන්න වගේ තැනක් ආවොත් ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා. එතකොට ඉක්මනින් ඒ සඳහා ඔබගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැති වුණොත් අර ඩිපාර්ට්මන්ට් එක තීරණය කරපු විදිහට රිෆන්ඩ් එක සෙට් ඔෆ් කරලා ඊටු ටික රයිට් ඔෆ් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් ආවොත් හැර රයිට් ඔෆ් ප්‍රොවිෂන් වලින් වලට ඔබගේ දායකත්වය අවශ්‍ය වෙන්නේ නැහැ. දෙපාර්තමේන්තුව රයිට් ඔෆ් කරලා ඉවර වෙලා ඒ සියලුම රයිට් ඔෆ් කරපු බදු සම්බන්ධයෙන් බදු ගෙවන්නව දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා. ඒ උත්තර දීපු ප්‍රශ්නයක් තියෙන්නේ market value to be certified by a valuer or not කියන එකට depend on the asset. ඒ කියන්නේ the land and building නා ඔක කියන්නේ authorized authentic valuing සහතික කරගන්න ඕනේ. අනිකුත් උදාහරණයට කලින් කිව්වා වගේ ජෙම් එකක් නම් ඕක ජෙම් මැනේජර් ඔතොරිටි එකෙන් සහතික කරගන්න ඕනේ. ඒක කලින් කියපු උත්තරේ. ඊළඟට supply. what is supply කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ supply එක mean කරන්නේ value added tax එකේ දීලා තියෙන meaning එක. ඒ කියන්නේ VAT එකට අදාළ supply. තමයි මෙතනින් කියන්නේ. If I disclose money 1 million, do I need to disclose the supply too? ඒක දැන් තමන් කරන ව්‍යාපාර වල අනුව තමයි ඕක තීරණය කරන්න ඕනේ. මෙතන කියනවා if I disclose money 1 million, do I need to disclose the supply too? ඒක තමන් කරන ව්‍යාපාරය අනුව තමන් කරන ව්‍යාපාරයේ taxable supply එකක් තියෙන එකක් නම් අනිවාර්යෙන් ඒ taxable supply එකට අදාළ VAT එකෙන් එයාට ඉමුනිටි එකක් හම්බෙන්න ඕන නම් ඒ කියන්නේ මේ අවස්ථාවේදී VAT එක අය කරලා නැතුව නමුත් VAT එකට අදාළ සප්ලයි එකක් තියෙද්දි VAT එක අය කරලත් නැහැ ඩික්ලෙයාර් කරලත් නැහැ. එහෙමනම් ඒකෙන් නීතියානුකූලව VAT ගෙවිය යුතු liability එකක් තියෙන නිසා ඒ taxable supply එක අනිවාර්යෙන් ඩික්ලෙයාර් කරලා 1% ගෙවන්න ඕන එකට. ඒක තමයි මම කලින් කිව්වා වගේ ඒක කොහෙන් හරි රෙකෝඩ් වෙලා තියෙන්න ඕනේ මේ උදාහරණයක් බැංක් account එකේ හරි. එතකොට ඒකෙන් අන්තිමට රිසල්ට් එක තමයි ওই 1 million කියන money වෙන්න පුළුවන්. ඉතින් ඒක ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඉතින් මේකේදී ලොකු amount එකක් වෙන taxable supply එකට 1% හදලා ගෙවුවාම මම කියන්නේ අර 1 million money එකත් ඒක තුල ඇතුළත් වෙනවා. එතකොට taxable supply එක 1 million ට 1% ගෙවන්න ඕනේ. එහෙම ගෙවුවොත් පමණයි එයාට taxable supply එකකින් VAT එකකින් අර taxable supply එකට අදාළ VAT එකකින් නිදහස හම්බෙන්නේ immunity එක හම්බෙන්නේ. නැතුව 1 million විතරක් deposit කරලා 1 million විතරක්ම එයා declare කරොත් ඒ 1 million එකට 1% ගෙවුවාම
ඒ 1 මිලියන් වලට අදාළ ගාට ආදායම් බදු වලින් නිදහස ඉමියුනිටි එක හම් වෙනවා. අනිත් වැට් එකට ඉමියුනිටි මෙතනින් එන්ෂුවර් කරලා නැහැ. ඊට පස්සේ අහනවා චංචල දීපලක් හෝ නිශ්චල දීපලක් ශ්‍රී ලංකාවේ කොහොමද ඩික්ලෙයාර් කරන්නේ කියලා ඩික්ලරේෂන් ෆෝම් එකේ නෑ කියලා තමයි කියන්නේ. හැබැයි ඒ වගේ අවස්ථාවක දැන් ඔබ ඩික්ලරේෂන් ෆෝම් එක බැලුවොත් දෙවැනි කොටසේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවකට තුන්වෙනි එකේ තමයි money declared as above or invested කියලා තියෙන්නේ. ඒතකොට මම පැහැදිලි කරා මුදල් විදිහට තියෙනවා නම් ඔබ චංචල හෝ නිශ්චල දීපල වල ආයෝජනය කරන්න ඕන ශ්‍රී ලංකාව තුල. හැබැයි මුදල් විදිහට නැතුව 2021 සැප්තැම්බර් 15ට මේ වන විටත් අත්පත් කරගත්ත වත්කම් නම් තියෙන්නේ. එතකොට ඒ වත්කම ඒ ස්වරූපයෙන්ම දාන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක දෙවැනි කොටස තමයි ඔබ පුරවලා තුන්වෙනි කොටස අදාළ වෙන තැන් ටික විතරයි පුරවන්න ඕනේ. එහෙම නැත්නම් දෙවැනි කොටසේ තියෙනවා place of the taxable supply income or asset held entity bank invested කියලා. එතකොට ඒ අර්ථයේ ඔබට පුළුවන් විදේශයක නම් තියෙන්නේ ඒක ඩික්ලෙයාර් කරන්න. හැබැයි ඒ අතරේ අර අපි මම පැහැදිලි කරා වගේ අත්පත් කරගත්ත දිනය පිරිවැය අයිතිය කියන දේවල් තහවුරු කරන ලේඛන නිසා අපිට පැහැදිලි වෙනවා ඔබ මේ පනතේ වගන්ති වලට අනුකූලව වැඩ කරලා තියෙනවද කියන එක. එතකොට විදේශවත්කමක් නම් අනිවාර්යයෙන්ම විදේශයේ අත්පත් කරගත්ත ලේඛන ඔබට අමුණන්න වෙනවා. ඊට අමතරව අපි පැහැදිලි කරා වගේ මාකට් වැලියු එක සර්ටිෆයි කරලා තියෙන විදේශ මුදලින්. එතකොට ඒ සියලු කරුණු ටික එනකොට ඒ ව්‍යවස්ථාපිත කරුණු වලට අනුකූලතාවය දක්වාද නැද්ද කියන එක තහවුරු වෙනවා. ඊළඟට අහනවා if we have land transferred from parent, if we have any land transferred from parent, do we need to pay this tax if not already declared in the return? Then inherited property එකේ සම්බන්ධව ඒක ඇත්තටම මේ තමන්ගේ අර දෙමෝපියන් හම්බෙච්ච එකක් නා ඒක ඇවිල්ලා තමන් උපයාගත් ආදායම් ලැබපු එකක් නෙමෙයි. ඒ හින්දා ඔතන තියෙන්නේ තමන්ගේ assets and liability statement එකේ declare කරද්දී declare කරලා නැහැ කියන චෝදනාවක් ඇර මේ තමන් උපයපු ආදායමෙන් නැත්නම් තමන් tax ගෙවිය යුතු ආදායම උපයපු asset එකක් හැටියට consider කරන්නේ නැහැ. ඒකට මේ යටතේ එන්න අවශ්‍යකුත් නැහැ. ඒ හින්දා ඒක ඉෂුව එකක් නෙමෙයි. එතන ඇත්තටම තියෙන්නේ ඔබට වැරදක් වෙලා තියෙන දෙයක් නිවැරදි කර ගැනීමක් විතරයි. මොකද ඔබ ආදායමක් උපයලා තිබුණොත් තමයි ආදායම් බදු සඳහා බදු වගකීමක් තියෙන. ඒ වගේම බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරලා ඒකේ බදු අය කළ හැකි සැපීමක් තිබ්බ තමයි වැට් බදු වලට යටත් වෙන්නේ. ඒතකොට දැන් මේක දෙමව්පියන්ගෙන් උරුමයෙන් ලැබිච්ච දෙයක් නම් ඒක අර වාර්තාවේ asset liability statement එකේ එහෙම නැත්නම් ඔබගේ balance sheet එකක් හදනකින් නම් ඒකේ ඩික්ලෙයාර් කිරීමේ වගකීම විතරයි තියෙන්නේ. ඒ නිසා ඒක වැරදි නිවැරදි කිරීමක් විදිහට කරගන්න පුළුවන්. ඒ නිසා ඒක එවැනි කෙනෙකුට මේ සඳහා දායක වීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි if not accepted the declaration if it is not accepted will the taxpayer will be refunded by the CJIR? මේ පනත යටතේ යම්කිසි පුද්ගලෙක් 1% ගෙවලා ඕක යම්කිසි අවස්ථාවක රිජෙක්ට් වුණොත්, නමුත් රිජෙක්ට් වුණත් ඉතින් නැවත ඒක ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. රිජෙක්ට් වෙන අවස්ථාවල් හරි අඩුයි. නමුත් කෙසේ වෙත හේතු මත රිජෙක්ට් වුණා කියමු. එතකොට ඒ පුද්ගලයාට නැවත එකක් දෙන්න බැරි වුණා කියමු, ඩෙක්ලරේෂන් එකක් ෆ්‍රෙෂ් එකක්. එතකොට මේ ගෙවපු ටැක්ස් එක ආපසු ගෙවනවාද කියන ප්‍රශ්නෙට නැත. ඒක ඊළඟ ටැක්ස් එකට හිලෝ කරන්න පුළුවන්ද නැත. මොකුත් කරන්න වෙන්නේ නැහැ. ඒක එච්චරමයි. ඊට පස්සේ අහන්නේ මේ වත්කම් වල ඒ ඩික්ලෙයාර් 1% ගෙවපේවට capital gain tax එනවාද කියන එක මම පැහැදිලි කරා. මේ ඩික්ලෙයාර් කරන වත්කම් සම්බන්ධයෙන් 2020 අප්‍රේල් 1 වෙනිදාන් පසුව අදාළ වෙන්නේ
පවතින දේශීය ආදායම් පනතේ විදුලිදාන එහෙම නැතිනම් බදු අය කළ හැකි සැපයීමක් පැන නගිනවා නම් ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ 2002 අංක 14 දාන එකතු කළ අගය මත බදු පනතේ විදුලිදාන. එතකොට ඔබ ඩික්ලෙයාර් කරන ඇසෙට් එක ඩිප්‍රීෂියබල් ඇසෙට් එකක් නම් ඒකට කැපිටල් allowance එනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕන දේශීය ආදායම් පනතේ විදුලිදාන අනුව. එතකොට ඒ වත්කම අත්පත් කරගත්ත දිනෙන් තව ඉදිරියට අඩු කරගත හැකි කැපිටල් allowance තියෙනවා නම් අඩු කරගන්න පුළුවන්. ඔබ දන්නවා කැපිටල් allowance අඩු කරගනිද්දි තියෙනවා කැපිටල් allowance ක්ලේම් කරන එක ඩිෆර් කරන්න බෑ කියලා බදු ගෙවන්නේකොට. එතකොට ඒ නිසා කාලය බැලුවාම සම්පූර්ණයෙන් කැපිටල් allowance අඩු කරගෙන පීරියඩ් එක ඉවර වෙලා නම් ඒ වගේ අවස්ථාවකදී ඔබට කැපිටල් allowance අඩු කරගන්න බෑ. හැබැයි අලුතෙන්ම අරගෙන තව ඉතිරි taxable වර්ෂ කිහිපයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවට ඒ විදිහට කටයුතු කරත හැකි. ඒ වගේම බදු වගකීමත් ඒ විදිහමයි. එතකොට ඔබට යම්කිසි වත්කමක් තිබිලා ඒක පස්සෙක් දවසකදී උපලබ්ධි කරලා අපිටම ඉඩමක් වගේ දෙයක් උපලබ්ධි කරලා ආදායමක් එනවා නම් ඒක කැපිටල් ගේන් ටැක්ස් එකට එනවා කියන එක තීරණය වෙන්නේ 2017 අංක 24 දාන දේශීය ආදායම් පනතේ නීතිය අනුව. එතකොට බදු ගණනය සිදු කරන්නත් ඕන ඒ අනුව. මොකද ඒ ගනුදෙනුව සිද්ධ වෙන්නේ 2020 අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ නිසා. මේකේ ආවරණය කරන්නේ 2020 මාර්තු 31 දක්වා කාල පරිච්ඡේදයට හෙළිදරව් නොකරපු ආදායම් බදු අය කළ එක සැපයීම් සහ වත්කම් පමණයි. එතකොට මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ ඊට පස්සේ නිසා කැපිටල් ගේන් ටැක්ස් එක එනවා. ඒ එනකොට අපි හිතමු ප්‍රින්සිපල් ප්ලේස් ඔෆ් රෙසිඩන්ට් එක වික්කොත් කැපිටල් ගේන් එක්සම් කියලා දානවා ඔබ. එතකොට ඒ වගේ නිදහස් කිරීම ඒ සියලුම නිදහස් කිරීම හෝ බදු වෙන විදිහවල් අදාළ වෙන්නේ පවතින ආදායම් බදු නීතියට හෝ වැට් බදු නීතියට අනුව. ඊළඟ ප්‍රශ්නයක් අහනවා please give examples of false or incorrect information කියලා එයාම උදාහරණයක් දෙනවා. If a person has declared 50 million out of 100 million undisclosed income, does it mean that he has declared incorrect information? හරියටම හරි ඒක incorrect information තමයි. මෙතන මේ declare කරන ප්‍රමාණයට විමුක්ති දෙනවා කිව්වහම එයා තව ටිකක් undeclared මේකෙන් බලාපොරොත්තු වෙන මේ පනතෙන් අද වෙනතුරු undeclared income හෝ asset එකක් තියෙනවා නම් ඒක declare කරලා මෙතනෙන් clear වෙනවා. අර මේ කැලි part declare කරලා එන එකක් නෙමෙයි. මේ ප්‍රශ්න මේ විදිහට අහලා තිබුණොත් උදාහරණයට undeclared income එකක් මගේ මිලියන් 100ක් තිබුණා. ඉන්ලන්ඩ් රෝඩ් ඩිපාර්ට්මන්ට් මොකක් හරි විදිහකින් ඔඩිට් කරලා මිලියන් 50ට ඇසස්මන්ට් දාලා තියෙනවා. තව මිලියන් 50ක් මොකුත් මම ඩික්ලෙයාර් කරෙත් නෑ, මම ඇසස්මන්ට් දැම්මෙත් නෑ මට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. එතකොට ඒ මිලියන් 50 මට ඩික්ලෙයාර් කරන්න පුළුවන්ද කියලා අහුවොත් මට කියනවා අනිවාර්යයෙන්ම ඔක ඩික්ලෙයාර් කරන්න ඕනේ මෙතනින්. ඩික්ලෙයාර් කරලා ඉමුනිටි එක ගන්න පුළුවන්. මේක ඇත්තටම ඔපචුනිටි එකක් විදිහට තමයි දකින්න ඕනේ. ඒ නිසා අතීතයේ ඒ කියන්නේ 2020 මාර්තු 31ට පෙර සිදු වූ ගනුදෙනුවල සිදු වුණු වැරදි නිවැරදි කරගෙන මෙතනින් එහාට ඒ කියන්නේ 2021 න් එහාට taxeru වර්ෂවල නිවැරදිව තමන්ගේ ගිණුම් ටික හදාගෙන වාර්තා ලබා දෙන විදිහට බදු ගෙවන්නාට පහසුකම් සැලසපු අවස්ථාවක් විදිහට දැකලා ඒ විදිහට තමයි මේ සඳහා අනුකූලතාවය දක්වන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අහන්නේ undisclosed taxable supply මිලියන 100ක් තිබිලා ආයෝජනය කරන එක මම හිතන්නේ අපේ නවීස ඒක පැහැදිලි කරා මේ වෙනකොටත්. ඒ කියන්නේ මෙතනින් මිලියන් 100ම taxable supply එක ඩික්ලෙයාර් කරන්න ඕනේ නැත්නම් VAT එකෙන් VAT එකට VAT liability එකෙන් සමාව හම්බෙන්නේ නැහැ. එතකොට ඊළඟට ආයෝජනය පිළිබඳ අහනවා මිලියන් 100ම ආයෝජනය කරන්න ඕනද? ඔව්. කවදද පෙර ආයෝජනය කරලා තියෙන්න ඕනේ? සෙප්තැම්බර් 15 2021කට පෙර යම් කිසි අවස්ථාවල අර මම කලින් කියපු ආකාරයෙන්ම ආයෝජනය කරලා තියෙන්න ඕනේ. එක්කෝ ස්ටොක් වල පර්චේස් වල මොකක් හරි විදිහින් විතර. ඉතින් ඒකට විස්තරාත්මක ස්ටේට්මන්ට් එකක් මේ ඕගොල්ලන්ගේ ඩික්ලරේෂන් උත් එක්ක අමනලා ඒකෙන් බ්‍රීෆ් එක අර ඩික්ලරේෂන් ෆෝමැට් එකට කියන්න ඕනේ. ඊට පස්සේ මේ පනතේ ආයෝජන සහ ඩිපොසිට් රික්වයර්මන්ට් වෙනුවෙන් ඩිපොසිට් කරපු මුදල් කොච්චර කාලයක් තියාගන්න ඕනද කියලා අහලා තිනවා. ඇත්තටම පනත ඒ ගැන මොකුත් කියලා නැහැ.
මේ විදිහට ඩෙපොසිට් කරලා ඊට පස්සේ ඩෙකරේෂන් එක දෙන්න කියන එක තමයි තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් රෙස්ට්‍රික්ෂන් නැහැ. හැබැයි ඔබ ඒ මුදල් ඔබට අයිති. ඔබ ඒ මුදල් තැන්පත් කරේ ඔබයි කියන කරුණ තමයි ඔබ පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒ කරුණ ටික තියෙනවා නම් තියාගන්න කාලයක් ගැන පනත සඳහන් කරලා නැහැ. ඊට පස්සේ අහන්නේ ස්ටොක් සම්බන්ධයෙන් කලින් ප්‍රශ්නෙමයි. ඒ කියන්නේ ස්ටොක් වල බිල් නැත්තම් මොකද කරන්න කියලා. එතකොට මම කිව්වා මෑතකදී ගත්ත ස්ටොක් කියන ඒවා බව පේනවා නම් අනිවාර්යෙන් ඔබට ඒ වගේ අවස්ථාවකදී ඒක බාර දෙන්න වෙනවා. මොකද මේක ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් කොමසාරිස් ජෙනරාල් වරයාට පැවරිච්ච මේ ඇසෙට් ඩික්ලෙයාර් කරන ඇසෙට් වල නීතිමය අයිතිය අත්පත් කරගත්ත දිනේ පිරිවැය හෝ වෙළඳපළ අගය තහවුරු කර ගැනීම කියන එක ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් කොමසාරිස් ජෙනරාල් වරයාට පැවරිච්ච. ඒ සම්බන්ධයෙන් සත්‍ය සාධාරණ තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා දෙපාර්තමේන්තුවට. ඒ නිසා මෑතකදී මිලදී ගත්ත දේවල් නම් අනිවාර්යෙන් ඔබට සිද්ධ වෙනවා බීල්ස් ඉන්වොයිස් වගේ දේවල් දෙන්න. හැබැයි ගොඩාක් පරණ දෙයක් නම් මම කිව්වා වගේ ඒ තොගය මේ වෙනකමුත් පවතිනවා කියන එක බාර ගන්න පුළුවන් අවස්ථාවක නම් තමන් කරන ව්‍යාපාරය අනුව ඒ වගේ කරුණු වලදී ඔබට පුළුවන් අර ඇපිඩවිට් එකක් වගේ දෙයක් සබ්මිට් කරන්න. ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. Hi, I have two questions with regard to foreign wealth undeclared and willing to channel as an investment remitted using an IAA to legally invest in a local project utilizing a share transaction of a company. What are the provisions in the Act regarding source of income in such transaction? Number two, is it mandatory to declare source of income in such foreign investment? If so, what section of the Act covers this? මෙතන මේ ඇත්තටම source of income අනිවාර්යෙන් ඩික්ලෙයාර් කරන්න ඕනේ කියන එකක් ඒක මැන්ඩටරි එකක් නෙවෙයි. ඒ හින්දා තමන් මෙතන මේ තියෙන්නේ තමන්ගේ earnings නැත්නම් income නැත්නම් cash asset මොනවා හරි මේ ඩික්ලෙයාර් කිරීම විතරයි. source of income ඩික්ලෙයාර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි ක්වෙස්චන් එක ආවේ ඒ දෙක මේකට තියෙන්නේ. එකට තියෙන්නේ. මම හිතන්නේ මේ උත්තරේ ප්‍රමාණවත්. ඊපස්සේ මේ වීඩියෝ එක පෝස්ට් කරනවාද කියලා තියෙනවා. මේ මම හිතන්නේ මේක මාසික වගේ කාලයක් තියෙනවා මේ වීඩියෝ එක බලන්න පුළුවන්කම තියෙනවා කියලා. පස්සේ How does this ඊළඟ question එක තමයි how does this voluntary disclosure affected when there are tax receivables in the balance sheet such as ESC, WST, VAT, etc. Thank you. දැන් මම හිතන්නේ මේ අහන්නේ මගේ ESC excess තියෙනවා නම් withholding තියෙනවා නම් VAT refund එකක් තියෙනවා නම් මේ voluntary disclosure යටතේ declare කරලා credit ගන්න පුළුවන්ද කියන question එකද දන්නේ. එහෙම එකක් බෑ. මේක වෙනම finance act එකකින් වෙනම act එකක් වෙනම tax එකක් මේක දෙන්නේ සමාව දෙන්න පාවිච්චි කරන එකක්. ඒ හින්දා මේ ESC WST VAT කියන එකට සාමාන්‍යයෙන් දැනටමත් හදපු credit method එකක් mechanism එකක් තියෙනවා. ඒ හරහා ඒ credit ටික ගන්න පුළුවන්. නමුත් මේකට හිලව් කරන්න බෑ. What is the relationship of amount and supply? Supply value again. amount එක මම හිතන්නේ අර කලින් පැහැදිලි කරපු ප්‍රශ්නෙම කොටසක් වෙන්න ඕන. මේ අහන්නේ අර සප්ලයි ඇතරම සම්බන්ධ වෙන්නේ value added tax එක. එතකොට Act එකේ section 3 වල කියන්නේ amount equivalent to undisclosed taxable supply income or asset has to be invested in this investment or deposited in the bank account කියලා. එතකොට ඒ වගේ අවස්ථාවක් ආවහම කොහොමද කරන්න කියන එක අපි කලින් පැහැදිලි කරා. කොයි විදියටද ඉන්වෙස්ට්මන්ට් ඩික්ලෙයාර් කරන්න කියලා. ඒකම තමයි අහන්නේ ඒ ප්‍රශ්නේ. For private limited company can issue share for the company against short term borrowings appearing in the balance sheet. මේක මම හිතන්නේ මේ
මේ මාතෘකාවෙන් පිට පැත්තේ එකක්. මොකද ඒ කියන්නේ මෙයාට තියෙනවා මේ liability එකක්. ඒ liability against shares issue කරන්න පුළුවන්ද කියන එක තමයි අහලා තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම මේ වගේ වෙලාවක දැන් අපි කිව්වා liability එක අඩු කරන entries වලට අපි permit කරලා නැහැ කියලා. එතකොට යම් කිසි විදියකින් liability එක අඩු කරන entry එකක් තමයි මේ වගේ තැනක එන්නේ. ඉතින් මේ ඒ වගේම undisclosed taxable supply එකක් income එකක් asset එකක් තියෙන අවස්ථාවක් නෙමෙයි වෙන්න පුළුවන් මේ අහන්නේ. ඉතින් එතකොට අර මේ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයෙක් නෙමෙයි මෙතන ඉන්නේ. ඊට පස්සේ තුන්වෙනි වගන්තියට ගිහපුවම මම පැහැදිලි කළා undisclosed income asset taxable supply තිබ්බ පමණින් ආයෝජන අවශ්‍යතාවයේ ඉටු නොකරන්න හැකියාව නැති කෙනෙකුට මේ සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව නැහැ. මොකද අර ප්‍රමාණයට සමාන undisclosed taxable supply income එකට සමාන ප්‍රමාණයක් ආයෝජන වීමත් සිදු වුණාට පස්සේ ඒ සිදු වුණ කෙනාට තමයි ඩෙක්ලරේෂන් එක දෙන්න කියන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකදී එයාට වත්කමක් ඇතිවන්නේ නැති නිසා මේ පනතේ මේ 2021 අංක 18 දාන මුදල් පනතේ පළවෙනි කොටස අදාළ වීමක් මේ වගේ අවස්ථාවකදී ඇතිවන්නේ නැහැ. ඊළඟට අහන ප්‍රශ්න තමයි trade receivables. The accounting treatment of disclosure of the value of undisclosed debtors outstanding under the tax amnesty note. Trade receivables always cash comes in later. එතකොට දැන් මේකේ කියලා තියෙනවා කලින් අපේ එක්ස්ප්ලেইন නෝට් එකේ trade debtors උනත් පුළුවන් කියලා. හැබැයි අනිත් පාර්ටි කන්ෆර්ම් කරන්න ඕන. ණයට ගත්තු පාර්ටි කන්ෆර්ම් කරන්න ඕන මම මෙච්චර මුදල් අහවලාගෙන් ලෝන් එකක් හැටියට හරි ඩෙට හැටියට හරි ගෙවන්න තියෙනවා කියන එක ප්‍රකාශ කරාම ඒක ඩික්ලෙයාර් කරලා නැත්නම් තමන්ගේ බැලන්ස් ෂීට් එකෙන් මෙතන ඩික්ලෙයාර් කරලා 1% tax එකක් ගෙවලා immunity එක ගන්න පුළුවන් අර undeclared part එකට. ඊළඟ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන is it possible to waive off existing tax liabilities under this act? මේක already අපේ Mr. නිහාල් ජයවර්ධන මහත්තයා පැහැදිලි කරා. අනිකුත් taxes මොනවාද මේ write off කරන්න කියන එක. එතකොට ඒක කිව්වා මේ කෙනෙක්ගේ individual කෙනෙක් නම් එයාගේ ආදායම් බදු එයාගේ ආදායම 2019-20 ටක්සේරු වර්ෂයේදී මිලියන් 3ක් හෝ ඊට වඩා තියෙන අවස්ථාවක එයාගේ ආදායම් බදු ඇරියස් එකක් තියෙනවනේ ඒක හිලව් කරනවා. ඊට අමතරව දැනටමත් අහෝසි කරපු බදු වල යම්කිසි ඇරියස් එකක් තියෙනවා නම් ඒක හිලව් වෙනවා. ඊට අමතරව 31/3/2022ට පෙර අනිත් අයගේ tax arrears තියෙනවා නම් ඒක ගෙවනවා නම් ඒකේ තියෙන penalty interest ඒවා හිලව් වෙනවා. ඊළඟ ප්‍රශ්න do we need to submit a valuation report to prove the market value of land? ඔව් අනිවාර්යෙන් දෙන්න ඕනේ නැත්නම් market value එක හොයාගන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්න තමයි gold in hand how can I declare how we can take the market value? දැන් තමන්ට තියෙන රත්තරන් භාණ්ඩ නම් ඒ වෙලාවට ඔබට පුළුවන් ඒ රත්තරන් භාණ්ඩ මිලදී ගත්ත ඉන්වොයිස් එක ඒ බිල් එක තියෙනවා නම් එතකොට ඔබට එකකින් පුළුවන් ඒ භාණ්ඩවල අයිතිය ගත්පත් කරගත්ත දිනය පැහැදිලිව පෙන්වන්න. ඊට පස්සේ ඒ රන් භාණ්ඩවල බරට කොච්චර ප්‍රමාණයක්ද මාකට් වැලියු කියලා ඒ වගේ අවස්ථාවක නම් බාහිර පාර්ශවිකයක් නැතුව ඇෆිඩවිට් එකක් තුලින් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුන් මට විත්‍යා කරන්න තියෙනවා රත්තරන් පවුන් 10ක ප්‍රමාණයක් නම් ඒතකොට පවුන් 10ක් වෙළඳපොළ අගය තීරණය කරගත හැකි. ඒ වගේ මේක නිවැරදිතාවය දෙපාර්තමේන්තුවේ හැටියට අපිටත් සෑහීමකටපත් වෙන්න පුළුවන් පාවිච්චි කරලා තියෙන ගණන් අනුව. ඒතකොට ඒ වගේ විදිහට බිල් එකයි රිසිට් එකේ කොපීසුත් එක්ක ඇෆිඩවිට් එකකින් අර මම කියපු ගණනය කිරීම කරලා ඩෙක්ලරේෂන් එක ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. බිල් එකයි රිසිට් එකයි නැතිනම් ඒ වෙලාවටත් තමන් ගාව තියෙන රන් පවුන් ප්‍රමාණය කොච්චරද කියන එක ඇෆිඩවිට් එකකින් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒකට ඒ ඔස්සේ පුළුවන්
කොච්චරක් ඩික්ලෙයාර් කරනවද ඒකේ මාකට් වැලියු කොයි තරම්ද කියන එක තීරණය කරගන්න. ඊළඟ ප්‍රශ්නයක් කරන what is the last payment date මේක කලින් කියපු මේවා එක 31/3/2022ට පෙර ගෙවන්නත් ඕනේ ඩික්ලෙයාර් කරන්නත් ඕනේ. ඊළඟ ඉෂුව එක තමයි in case of a fixed deposit declared relevant interest income will be start to tax from which year. එතකොට දැන් මේ FD balance එක 31/3/2021 තමයි මේ දක්වා තමයි immunity එක හම්බ වෙන්නේ tax immunity එක. එතකොට 2020-21 කියන තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු මේ ඉන්ට්‍රස්ට් එකකට අදාළ ආදායම් බදු ගෙවිය යුතුමයි. ආදායම් බදු සීමාවට එහා ගිහිල්ලා ආදායම තිබුණොත් පමණයි. When I purchased, I paid advance and balance from loan, but I couldn't disclose advance payment in the return. Can I disclose undeclared advance payment under this act? ඒ කියන්නේ මම හිතන්නේ මේ ඉඩමේ ඉඩම ඩික්ලෙයාර් කරලා තියෙනවා ඉඩමේ වටිනාකමේ කොටසක් ඇඩ්වාන්ස් විදියට ගෙවලා ඒ ප්‍රමාණය ඩික්ලෙයාර් කරලා නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට පළවෙනි දේ තමයි ඔබ ඔප්පු කරන්න ඕන ඔබට අන්ඩිස්ක්ලෝස් ඉන්කම් එකක් තියෙනවා කියලා. මොකද දැන් ඉඩම ඩික්ලෙයාර් කරලා තියෙනවා කියන්නේ අපි බැලුමට පේන්නේ දැන් දේශීය දෙපාර්තමේන්තුවට අපිට තියෙන රාජකාරිය වෙන්නේ මේ කියපු ඩෙක්ලරේෂන් එක පනතේ විධිවිධාන වලට අනුකූලද නැද්ද කියන එක තීරණය කරන්න. එතකොට එහෙම තීරණය කරද්දී ඔබට ඩික්ලෙයාර් නොකරපු ඉන්කම් එකක්, ඩික්ලෙයාර් නොකරපු ඇසෙට් එකක්, ඩික්ලෙයාර් නොකරපු taxable supply එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් මේ වගේ අවස්ථාවක් ගත්ත ගමන් අපිට පේන්නේ ඩිස්ක්ලෝස් කරපු ඇසෙට් එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ ඇසෙට් එකේ පාර්ට් එකක් තමයි ඩිස්ක්ලෝස් කරලා නැත්තේ. එතකොට ඔබට ඩික්ලෙයාර් මේ සඳහා immunity ලබා ගැනීම හැකියාව තියෙනවා මේ පැහැදිලි කරපු කරුණ යටතේ. හැබැයි අතිරේකව ඔබට පෙන්නන්න සිද්ධ වෙනවා මේ ඇඩ්වාන්ස් පේමන්ට් එක ඔබ මේ ඩිස්ක්ලෝස් කරපු ඇසෙට් එක වෙනුවෙන් අනිවාර්යයෙන්ම දරුවා කියලා. ඒ කියන්නේ මේ ඇඩ්වාන්ස් පේමන්ට් එක කන්ෆර්ම් කරපු ඒ රිසිට් එක ලැබු කෙනාගෙන් රිසිට් එකක් ඔස්සේ ඔබ තහවුරු කරලා දුන්නොත් ඒ වගේ අවස්ථාවක ඒ ඉමුනිටි ගන්න පුළුවන්. මොකද ඒ වත්කමේ කොටසක් තමයි ඔබ ඩික්ලෙයාර් කරලා නැත්තේ. ඊට පස්සේ වත්කමේ ඒ කියන්නේ ඉඩමේ කොටසක් නම් ඔබ ඩික්ලෙයාර් කරලා නැත්තේ ඉඩමේ මාකට් වැලියු එක ගන්න වෙනවා ඩෙක්ලරේෂන් එක කරද්දී. ඊට පස්සේ ඒකෙන් අනුව 1% tax එක ගෙවලා ඩෙක්ලරේෂන් එක දෙද්දී අතිරේකව ඔබට ලබා දෙන්න වෙන්නේ අර දැනට ඩිස්ක්ලෝස් කරලා තියෙන amount එකට වඩා වැඩි payment එකක් මේ වෙනුවෙන් කරලා තිනවා. මේ ප්‍රමාණය ආදායම් බදු සඳහා හෝ එකතු කළාගේ මත බදු සඳහා ඩිස්ක්ලෝස් නොවිච්ච ප්‍රමාණයක් කියන එක පෙන්වන්න වෙනවා. ඒක තමයි අපිට තීරණය කරගන්න පුළුවන් ඉන්නේ මේ පුද්ගලයා මේ පනත යටතේ ඉමුනිටි හම්බෙන ඒ ආදායමක් හෝ වත්කමක් ඩිස්ක්ලෝස් නොකරපු ඉමුනිටි සඳහා සුදුසුකම් ලබන කෙනෙක් කියන එක. ඊළඟට ප්‍රශ්නයක් අහනවා මේ suppose the bank balance available is 1 million but he may have transaction in millions in previous months or years. Will those money cover under this or only the balance available at 15 September 2021? දැන් මෙතන මේ එක yes or no කියලා මට උත්තරයක් දෙන්න අමාරුයි. මේක Taman තීරණය කරගන්න ඕනේ මේ transaction millions වලින් transaction සිද්ධ වුණා කියලා කියනවා. පළවෙනි question එක තමයි මේ millions වලින් වෙච්ච transaction පරණ period එකට අදාළ taxable supply එක්ක සම්බන්ධ වෙච්ච එකක්ද නැද්ද? ඒක තීරණය කරන්න ඕන මුලින්. එහෙම සම්බන්ධ වෙච්ච එකක් නම් මම මුලින් කිව්වා වගේ ඔක කළ යුතුයි. නැත්තම් මේ transaction එකෙන් VAT transaction එකක් සිද්ධ වෙලා නැත්තම් මේ transaction එකෙන් අන්තිම result එක නම් මේ 1 million. right? ඒ කියන්නේ ඒක නම් net amount මේ transaction earn කරපු amount එක 1 million නම් ඒ 1 million මුදල් වලින්ම තියෙනවා නම් ඒ 1 million ම ඩික්ලෙයාර් කරන එක ප්‍රමාණවත් ඒකට අදාළ 1% ගෙවන එකත් ප්‍රමාණවත් මේ ඉමුනිටි හම්බෙන්නේ. එතකොට මෙතන වැදගත්ම වෙන්නේ අර taxable supply එකට මේ millions වල transaction සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තීරණය කිරීම විතරයි. ඊළඟට අහලා තියෙන්නේ මේ ඩෙක්ලරේෂන් එක කරන්නේ නැතුව 2020-21 ආදායම් වාර්තාව ඇමින් කරන්න පුළුවන්ද කියලා.
ඇත්තටම මේ මම පැහැදිලි කරා මේ පනතේ මේ ඉමුනිටි කියන දේ හම්බෙන්නේ කොයි විදිහටද කියලා. ඉමුනිටි ගන්න නම් undisclosed income taxable supply asset තියෙන්න ඕන. ඊට පස්සේ අර 54 යටතේ exclude කරපු නොවන පුද්ගලයෙක් වෙන්න ඕන. ඊට පස්සේ අපි assess කරපු නොවන amount එකක් වෙන්න ඕන. ඒ දේවල් ටික ආයෝජනය කරන්න ඕන 1% tax එක ගෙවන්න. ඒකට ඔය කියන ව්‍යවස්ථාපිත විධිවිධාන ඔක්කොටම අනුකූල වෙච්ච කෙනාට තමයි ඉමුනිටි දෙන්නේ. එතකොට ඒ ඉමුනිටි එක එහෙම ගන්නෙ නැතුව දේශීය ආදායම් පනතේ 136 වගන්තියේ කියන විදිහට amendment to self assessment කියන අවශ්‍යතාවය ඉටු කරනවා කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට යටත් වේ. ඒ මත යම් කිසි කෙනෙකුට ආදායමක් වැඩි වුණොත් ඒ සඳහා ආදායම් බදු පැනවීම, දඩ සහ පොලි පැනවීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධයෙන් හිමිකම ලබාගෙන මුක්තිය සඳහා හිමිකම් නොකියපු කෙනෙකුට හැර. එතකොට යම්කිසි කෙනෙක් මේ අවස්ථාව නොගෙන ඇමෙන්ඩ්මන්ට් එකකින් යන්න යනවා කියන ඉතින් එතකොට තමන්ගේ සංගෝපු ආදායමට වත්කමට ඒ පනත්වල නීතියට අනුව බදු අය කිරීම සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්නයක් කරලා තියෙනවා, do we have declared resident inherited house or property, if so cost or the market value? ඇත්තටම කලින් මේකට උත්තර දුන්නා. මේක නිකන් මේ income tax return file කරන කෙනෙක් නම් එයාගේ assets and liability statement එකෙන් declare නොකරපු එක විතරයි වැරද්ද. නමුත් මේකෙන් අතිරේක ආදායමක් හම්බ කරලා ඒක නොප්‍රකාශ කිරීම මත නෙමෙයි. ඒ හින්දා මේක just assets and liability statement එකට දාන ප්‍රමාණය මේ declaration යටතේ එන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ කියනවා රුපියල් මිලියනයක ණය ගැතිභාවයක් තියෙන කෙනෙක් ඒ පුද්ගලයාගෙන් සහතිකයක් ලබාගෙන මේ සඳහා ඩෙක්ලරේෂන් එක කරොත් අනිත් පාර්ශවයේ ඒක ඩික්ලෙයාර් කරලා නැතිනම් මොකද වෙන්නේ කියලා. එතකොට ඒ කියන්නේ එයා ලෝන් එකක් තමයි ඩික්ලෙයාර් කරලා නැත්තේ. ඉතින් දැන් ඉමුනිටි හම්බෙන කෙනාට තමයි ඉමුනිටි දෙන්නේ. එතකොට යම්කිසි පාර්ශවයක් මේ විදිහට දුන්නොත් ඒ පාර්ශවයට මේ ව්‍යවස්ථාපිත විද්‍යාන අදාළ කරගෙන ඉමුනිටි හම්බ වෙනවා කියන එක තහවුරු වුණොත් එයාට ඉමුනිටි හම්බ වෙනවා. හැබැයි ඩෙක්ලරේෂන් එක නොදුන අනිත් සම්බන්ධ පාර්ශව වලට ඉමුනිටි හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට සාමාන්‍ය ආදායම් බදු නීතිය එකතු කළාගේ මත බදු නීතිය අදාළ වෙනවා. ඊළඟ ප්‍රශ්නයක් අහනවා, in case of VAT supply not declared, what is the value base? Is it inclusive of any collected VAT? Yes. කෙනෙක් VAT එක අය කරලා පැහැදිලිවම අය කරලා තිබුණොත් VAT invoice එක දීලා ඒ කොටස පෙන්නලා නැත්තම් ඉන්ක්ලූසිව් නෙමෙයි, ඒක ක්ලියර් කට්. ඒකේදී VAT එක වෙනම හොයාගන්න පුළුවන්. එහෙම නොවන අවස්ථාවක VAT registered කෙනෙක් watable supply එකක් කරලා තියෙනවා නම් ඒක ඩික්ලෙයාර් කරලා නැත්තම් ඒ අවස්ථාවේදී VAT invoice එක නොකරපු අවස්ථාවකදී අපි බලන්නේ හැම වෙලෙම ඉන්ක්ලූසිව් බේස් එක. ඊළඟ ප්‍රශ්න, if there is any person request for document for audit, can they declare tax right of declaration? If there is any person request for document for audit, can they declare tax? No. අපේ officers ගෙන් අහනවා. මෙතන මේ right of tax right of කියන එක declaration එකට සම්බන්ධ එකක් නෙමෙයි. ඒක ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් පැත්තෙන් ඉනිෂিয়েට් කරන එකක්. ඒක කරද්දී අවශ්‍ය කොමියුනිකේෂන් ටැක්ස් පේරුත් එක්ක කරනවා එකක්. මේ ඉමුනිටි ඩික්ලරේෂන් වෙනයි. ඒ හින්දා මේක අරකයි සම්බන්ධ කරන එක සුදුසු නැත. ડોකියුමන්ට් ඉල්ලලා තිබුණොත් ඇත්තටම ඒ අවශ්‍යතාව ડોකියුමන්ට් ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා. මොකද ඉමුනිටි සම්බන්ධයෙන් ගත්තහම ඉමුනිටි අදාළ වෙන්නේ payment of tax, payment of penalty, payment of interest, prosecution, investigation වගේ දේවල් වලට. ඒකට investigation නොවන වෙනත් විස්තර ඉදීමක් දුන්නොත් විස්තර දෙන්න පුළුවන්. හැබැයි එකකින් කියවෙන්නේ නැහැ ඔබට මේ විස්තර ලබා දීම මත මුක්තියෙන් ආවරණය වුණ කොටසට කිසිම වෙලාවක බද්දක්, දඩයක් හෝ පොලියක් එහෙම නැත්නම් prosecution action එකක් ගන්නවා කියන එක විගණනය නොවන හේතු සඳහා තොරතුරු කැඳීම් කරන නිසා තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. හැබැයි එකකින් කියවෙන්නේ ඔබව මුක්තියෙන් ඉවත් කරනවා කියලා.
ඊළඟ ප්‍රශ්නයක් තමයි මිස්ටර් රාජ් කියන පුද්ගලයාගෙන් යොමු කරලා තියෙනවා value of undisclosed equity shares, how to recognize the value of QPEC shares which were bought before 2020 and it has not been disclosed for tax purpose, whether QPEC as at 31st March 2020 or to the date balance to be disclosed. මෙන්න මේකේදී ඇත්තටම ඩිස්ක්ලෝස් කරන්න ඕන ඕනම ඇසෙට් එකක් ෆිසිකල් හෝ any other asset එකක් ඩික්ලෙයාර් කරද්දී වැලුවේෂන් එක ඩික්ලෙයාර් කරන හෝ ආසන්න දවසක වැලුවේෂන් එක තමයි ඩික්ලෙයාර් කරන්න ඕනේ. ඒ හින්දා QPG shares වල වැලියු එක ඩික්ලෙයාර් කරන හෝ ආසන්න දවසක වැලුවේෂන් එක ඩික්ලෙයාර් කළා ඒකට 100ට එකක් ගෙවන්න ඕනේ.